හරි. ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවල. මේ නමේ පොඩ්ඩක් ඉස්සලා තේරුම බලා ගන්න. අපි කතා කරන්නේ මේ පාඩමේදී ශාකවල විතරයි. හරිද? නවයේම තේරුම තියෙනවා ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවල. මට එක එක කියන බලන්න මොනවද කියන්නේ ජෛව ක්‍රියාවලි කියලා කියන්නේ. ජෛව ක්‍රියාවලි. බලන්න කියන බලන්න. ජෛව ක්‍රියාවලි කියන වචනේ තේරුම. මොකද ජෛව ක්‍රියාවලි කියලා කියන්නේ? ඉක්මනට උත්තර දෙන්න වෙලාව ගන්න නැතුව. ජෛව ක්‍රියාවලි. අපි සිද්ධ කරන ජෛව ක්‍රියාවලි කියන්නේ බලන්න. ශාකවල කෙසේ වෙතත් වර්ධනය කියප එක පැහැදිලි වුණේ නැහැ සිග්නල් මදි හරි මොනවා හරි ප්‍රශ්නයක් නිසා මේ ඔබ කතා කරන එක ඇහුනේ නැහැ ඒක. ඈ? ශ්වසනය ඔව්. ජෛව ක්‍රියාවලි කියලා කියන්නේ ජීවියෙක් විදියට සිදු කරන ක්‍රියා. අපි විතරක් නෙවෙයි අපි ඉගෙනගෙන තියෙනවානේ ශාක කියන්නේ ජීවී කාණ්ඩයක්නේ. එහෙනම් ජීවී කාණ්ඩයක් විදියට ශාක සිද්ධ කරන ක්‍රියාවලි තමයි මේ අපි කතා කරන්නේ. මේ පාඩම උගන්වන්න කලින් කියන්න ඕනේ මේ පාඩම අමාරුයි. හරිද? නිකන් අපි සරලව හිතුවට මේ පාඩම අමාරුයි. ඒක මුලින් කියලා ඉන්න ඕනේ නැත්නම් ඔයගොල්ලෝ මේක සරලව ගණන් ගන්නේ නැහැ. මේ කියන්නේ මේ සරලව හිතන්නේ සංකීර්ණව හිතන්නේ නැහැ මේක ගැන. මේක අමාරුයි පිටේ පාඩම පටන් ගන්න කලින් මම කියන්නේ සමහර පාඩම් තියෙනවානේ අපි කියන්නේ මේක අමාරුයි. ඒක නිසා ටිකක් මේක හොඳට අවධානයෙන් අහගෙන ඉන්න මේකේ තියෙන ගොඩාක් කරුණු ඔයගොල්ලන්ට පාඩම් කරන ඒවා තියෙන්නේ. හරිද? මතක තියාගත යුතු ගොඩක් දේවල් තියෙනවා අපිට එදිනෙදා නැසෙන. අපිට එදිනෙදා නැසෙන දේවල් ඉක්මනටම අපිට අමතක වෙනවා. ඒ වගේ පාඩමක් තමයි මේ පාඩම. හරි? ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලිය. ඒතකොට ජීවියෙක් විදියට ජීවත් වෙන්න ජීවය පවත්වාගෙන යන ශාක සිද්ධ කරන ප්‍රධාන ක්‍රියාවලිය කිහිපයක් අපි මේ පාඩමේදී කතා කරනවා. ඒකෙන් පළවෙනි එක විදියට අපි කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. ඔන්න පළවෙනි එක විදියට අපි කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ඊළඟට අපි කතා කරනවා පරිවහනය ගැන. පරිවහනය. ඊළඟට අපි කතා කරනවා උත්සේදනය. ඊළඟට බිඳුදය. ඔන්න ඔය කොටස් හතර ගැන තමයි කතා කරන්නේ මේ පාඩමේදී. ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලිය කියන පාඩම යටතේ කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරනවා. හරිද? ප්‍රභා සංශ්ලේෂණයෙන් පස්සේ පරිවහනය ගැන කතා කරනවා. උත්සේදනය ගැන කතා කරනවා. බිඳුදය ගැන කතා කරනවා. මේ පාඩම ටිකක් අමාරුයි. ඒක මට දැන් මේක ලේසි. ප්‍රභා සංශ්ලේෂණේ මෙන්න මේ කොටස් ඔයගොල්ලෝ අහලා නැහැ. එච්චර අහලා නැහැ. අමාරුයි කියන්නේ ඒකයි. අහලා නැති දේවල් අපිට මතක තියාගන්න ඕනනේ. ඒක නිසා මේ පාඩම ඉක්මනට අමතක වෙනවා. හරිද? ලේසි වගේ පෙන්වන්නට එච්චරම ලේසියක් නැහැ. හරි. අපි මුල ඉඳලා යමු. අපි මුලින්ම කතා කරමු ප්‍රභා සංශ්ලේෂණය ගැන. මේක දන්න ඕගොල්ලෝ. මේක 6 වසරේ ඉඳලා ඔයගොල්ලෝ කතා කරලා තියෙනවානේ ප්‍රභා සංශ්ලේෂණය. හරි. ප්‍රභා සංශ්ලේෂණය. මතක එක්කෙනෙක් කියන්න බලන්න ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා? ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද? කෙනෙක් කියන්න බලන්න මොකක්ද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? තමා විසින්ම ආහාර නිපදවා නෑ පුතේ තමා විසින්ම ආහාර නිපදවා ගන්නවා කියන්නේ ස්වයං පෝෂණය කියලා. ස්වයං පෝෂණය. මේ යන්නේ ප්‍රභා සංශ්ලේෂණය. මොකක්ද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? ඉක්මනට වෙලා ගන්න නැතුව කියන්න උත්තරයක්. ප්‍රභා සංශ්ලේෂණය. අර්ථ දැක්වීම කොහොමද දෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය. මට සපෝට් එකක් දෙන්න. එතකොට මම අනිත් ටික කියන්නම්. නැත්නම් මම ඕගොල්ලන්ට සපෝට් එකක් දෙන්නම්. එතකොට ඕගොල්ලෝ කියන්න. එකෙන් ඕන එකක්. සූර්යාලෝකයෙන් අවශෝෂණය කරගන්න ආලෝක ශක්තිය භාවිත වෙන කාබන් ඩයොක්සයිඩ් හා ජල අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන ශාක තුළදී සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය. හරි. ඒකේ යම් තාක් දුරකට හරි. හැබැයි නිකන් අර පටලැවිලි සහිතයි. හරි. තනින් නිකන් එහෙම් මෙහෙන් දාලා නේ කිව්වේ. මෙහෙම මතක තියාගන්නකො.
ප්‍රභා සංශ්ලේෂණයට අමුද්‍රව්‍ය දෙකක් අවශ්‍යයි. අමුද්‍රව්‍ය දෙකක් අවශ්‍යයි. ඒ අමුද්‍රව්‍ය දෙක තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය. මම මේක ලියන්නම් මේ කෙලවරේ. කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය තමයි අමුද්‍රව්‍ය දෙක. විදියට අරගෙන ඉවර වෙලා. හරිතප්‍රද තියෙන ජීවීන්. හරිතප්‍රද සහිත ජීවීන්. ආලෝක ශක්තිය ආධාරයෙන් නිපදවනවා ග්ලූකෝස් සහ ඔක්සිජන්. මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඔක ලියන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට. කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන හරිතප්‍රද සහිත ජීවීන් ආලෝක ශක්තිය ආධාරයෙන් ග්ලූකෝස් හා ඔක්සිජන් වායුව නිපදවීම ප්‍රභා සංශ්ලේෂණය නම් වේ. පැහැදිලිද? බලන්න කොච්චර මතක තියාගන්න ලේසිද කියලා ඔය විදියට. හරිද? හරි. තාමත් ලින්ක් එක ඉල්ලනවා මේ වෙලාවේ. මම හිතන්නේ දැන් ලොග් වෙන්න බැරුව වෙන්න මම විනාඩියක් දෙන්න මම ඒක මේව කරන්න. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මේක අහගන්නකෝ. කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන හරිතප්‍රද සහිත ජීවීන් ආලෝක ශක්තිය ආධාරයෙන් ග්ලූකෝස් සහ ඔක්සිජන් වායුව නිපදවීම ප්‍රභා සංශ්ලේෂණය නම් වේ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය දෙකයි. මොනවායි අමුද්‍රව්‍ය දෙක? එකක් තමයි කාබන් ඩයොක්සයිඩ්. අමුද්‍රව්‍ය එක අමුද්‍රව්‍යයක් කාබන් ඩයොක්සයිඩ් CO2. අනිත් එක තමයි ඔක්සිජන්. ජලය මෙන්න අමුද්‍රව්‍ය දෙක. අනිත් එක ජලය H2O. සාධක හතරයි. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක හතරයි. අවශ්‍ය අමුද්‍රව්‍ය දෙකයි. අවශ්‍ය සාධක හතරයි. මොනවායි සාධක හතර? කාබන් ඩයොක්සයිඩ්, ජලය, හරිතප්‍රද, ආලෝකය. මේවා ගැන වෙන වෙනම කතා කරමු. ඊළඟට නිපද වෙන ඵල දෙකයි. ගෝස් ඔක්සිජන්. මේවට කියන්නේ ඵල කියලා. නිපද වෙන ඒවට. මේ තියෙන්නේ අමුද්‍රව්‍ය. මේ හතරටම කියන්නේ සාධක. එහෙම මතකද? නිපද වෙන ඵල දෙකයි. මොනවායි ඵල දෙක? ප්‍රධාන ඵලය තමයි අපි ඒවත් වෙනස් කොටස් වලට බෙදනවා. ප්‍රධාන ඵලය තමයි මොනවයි? ග්ලූකෝස්. අතුරු ඵලය තමයි ඔක්සිජන්. ඔන්න ඔය ටික හොඳට කටපාඩම් වෙලා තියෙන්න ඕන. ඔක්සිජන්. හරිද? එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද ඇහුවොත් මෙන්න අර්ථ දැක්වීම. මේක අර්ථ දැක්වීම ඔයගොල්ලෝ ලියන්න ඕන. මෙහෙම නෙවෙයි. කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන හරිතප්‍රද සහිත ජීවීන්. එතකොට ශාක විතරක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ ශාක විතරක් නෙවෙයි. හරිතප්‍රද තියෙන ඕනම ජීවියෙකුට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. හරිතප්‍රද තියෙන ශාක වලට විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවා ජලයේ ජීවත් වෙන ඇල්ගි. ජලයේ ජීවත් වෙන ඇල්ගි වලට දියසෙවල් ඒ වගේ ඒවට හරිතප්‍රද තියෙනවා. සමහර බැක්ටීරියාවන්ට හරිතප්‍රද තියෙනවා. තව ඉන්න සයන බැක්ටීරියා කියලා කට්ටියක්. කාණ්ඩයක්. ඒගොල්ලන්ටත් හරිතප්‍රද තියෙනවා. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ ශාක විතරක් නෙවෙයි. තව ජීවීන් ඉන්නවා. හරිතප්‍රද සහිත ජීවීන් ආලෝක ශක්තිය ආධාරයෙන් ග්ලූකෝස් සහ ඔක්සිජන් නිපදවනවා. ඒ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය දෙකයි. කාබන් ඩයොක්සයිඩ් හා ජලය. සාධක හතරයි. කාබන් ඩයොක්සයිඩ්, ජලය, හරිතප්‍රද, ආලෝකය. නිපද වෙන ඵල දෙකයි. ප්‍රධාන ඵලය ග්ලූකෝස්. අතුරු ඵලය ඔක්සිජන් වායුව. ප්‍රධාන ඵලය ග්ලූකෝස්, අතුරු ඵලය ඔක්සිජන් වායුව. හරි.
දැන් ඕගොල්ලෝ මාතෘකාව ලියාගෙන ඉසලා පාඩමේ මාතෘකාව ලියා ගන්න ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලිය කියලා. ඊට පස්සේ අනුමාතෘකාව ලියා ගන්න ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ අර්ථ දක්වන්න. අර්ථ දක්වලා මේ විදිහට ලියා ගන්න. මෙන්න මේකට කියන්නේ පුතේ ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය කියලා. මේකට කියන්නේ මේ විදිහට ලියනකොට සමීකරණයක් කියලා. මෙන්න මේ තියෙන අමුද්‍රව්‍ය නැත්නම් මේකට ප්‍රතික්‍රියක. මේ තියෙන හැදෙන දේවල් ඒවට කියන්නේ ඵල. ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙන විදිය ඊතලයක් දාලා ලියනකොට අපි ඒකට කියන්නේ සමීකරණයක් කියලා. ඒක අකුරෙන් ලියනකොට කියන්නේ වචන සමීකරණයක්. එහෙනම් මම මේ ලියලා තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය. වචන සමීකරණය ලියන්නේ කොහොමද? ඔන්න හොඳයි ලියන්න. හරි. දැන් ඉස්සෙල්ලා ප්‍රභා සංශ්ලේෂණය කියලා මාතෘකාව ලියා ගන්න. අර්ථ දැක්වීම ලියන්න තනියෙන්. මෙන්න අර්ථ දැක්වීම. ආපහු එකපාරක් කියන්න. කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන හරිතප්‍රද සහිත ජීවීන් ආලෝක ශක්තිය ආධාරයෙන් ග්ලූකෝස් සහ ඔක්සිජන් වායුව නිපදවීම. ප්‍රභා සංශ්ලේෂණය නම් වේ. කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන හරිතප්‍රද සහිත ජීවීන් ආලෝක ශක්තිය ආධාරයෙන් ග්ලූකෝස් සහ ඔක්සිජන් වායුව නිපදවීම ප්‍රභා සංශ්ලේෂණය නම් වේ. හරිද? ඊට පස්සේ මේ ටික ලියා ගන්න. හරි. ඉක්මන් කරන්න මම පොඩ්ඩක් මේ දැන් ඕගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණයේ අර්ථ දක්වන්න නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය යන කුමක්ද කියලා අහුවොත් එම ඕගොල්ලෝ ලියන උත්තරය. අපිට මේ උත්තරේ මෙතන තියෙන එක කොටසක් අඩු වුණා කියලා. දැන් මම පිළිවෙලකට කිව්වනේ කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන හරිතප්‍රද සහිත ජීවී ආලෝක ශක්තිය ආධාරයෙන් ග්ලූකෝස් සහ ඔක්සිජන් වායුව නිපදවීම ප්‍රභා සංශ්ලේෂණය නම් වේ. ඔතනින් මොනවා හරි කොටසක් අඩු වුණා කියලා හිතන්නකෝ. එහෙම වුණොත් ඒක නිශ්චිත නිවැරදි අර්ථ දැක්වීමක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඒකට තියෙන ලකුණු ඕගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. ඔන්න ඒකයි මම කිව්වේ මේ පාඩම අමාරුයි කියලා. හරිද? මේකේ තියෙන අර්ථ දැක්වීමක් එහෙම ලියන්න කියලා කිව්වොත් ඒක ඒ විදිහට ලියන්න ඕන. හදිසියෙවත් ඕගොල්ලන්ට ප්‍රභා සංශ්ලේෂණය යනු කුමක්ද කියලා ලියන්න අමතක නම් මෙන්න මේක ලියන්න. මේ සමීකරණය ලියන්න ඒත් ලකුණු හම්බ වෙනවා. මේකට කියන්නේ වචන සමීකරණය කියලා. වචන වලින් ලියද්දී මෙහෙම ලියනකොට සමීකරණයක් කියලා ලියන්නේ යම්කිසි ද්‍රව්‍ය කිහිපයක් එකතු වෙලා වෙනත් ද්‍රව්‍ය හැදෙනවා නම් ඒක මේ විදිහට ඊතලයක් දාලා ලියනවා නම් මෙයාට කියන්නේ ප්‍රතික්‍රියක මේ පැත්තට කියන්නේ ඵල. ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන ආකාරය ලියනකොට අපි කියන්නේ ඒකට වචන සමීකරණය. හරිද? එතකොට මේ විදිහට ලියනකොට වචන සමීකරණයක්. ඒතර මේ තියෙන්නේ සාධක, මේ තියෙන්නේ අමුද්‍රව්‍ය. අර තියෙන්නේ ඵල. මේ දෙකත් සාධක කියලා ගන්නවා අපි. ඒතර ප්‍රභා සංශ්ලේෂණය අවශ්‍ය අමුද්‍රව්‍ය දෙකයි. කාබන් ඩයොක්සයිඩ් ජලය. සාධක හතරයි. කාබන් ඩයොක්සයිඩ් ජලය හරිතප්‍රද ආලෝකය. ඊට ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ඵල දෙකයි. ප්‍රධාන ඵලය ග්ලූකෝස්, අතුරු ඵලය ඔක්සිජන්. ප්‍රධාන ඵලය කියන්නේ ඒකේ නිපද වෙන වැඩිපුරම නිපද වෙන දේ, අවශ්‍ය දේ. ඒක ග්ලූකෝස්. අතුරු ඵලයක් විදියට තව නිපද වෙන ඔක්සිජන්. ඒකට අවශ්‍ය නැහැ ශාකයට. ඒවා පිට ගන්න. ග්ලූකෝස් තමයි ගහ ආහාර විදියට ප්‍රයෝජනෙට ගන්න. ග්ලූකෝස් කියන්නේ ආහාර. කත් මතක තියාගන්න නම් මෙතන වරහන් ඇතුලේ ආහාර කියලා තියාගන්න. හරි. මම හිතන්නේ ඔයගොල්ලෝ මේක සම්පූර්ණ කරගන්න. දැන් අපි ඊළඟට කතා කරන්නේ මෙන්න මේ සාධක හතර ශාකය විසින් ලබා ගන්න හැටි. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක ශාකය විසින් ලබා ගන්න හැටි. මේක ටිකක් අමාරුයි නේද? ටිකක් අපි සංකීර්ණව කතා කරන්නේ සරලව නෙවෙයි. මට කියන්න ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ගන්නෙ කොහෙන්ද කොහොමද කියලා. ශාකේ. ඔයගොල්ලෝ දන්න විදියට. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය පරිසරයේ කොළව ඔව් උත්තරය ආවා ඉතල. කියන්නේ වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ගන්න. වායු ගෝලයෙන්. මොන ගන්නේ වායු ගෝලයෙන්. වායු ගෝලය කියන්නේ ගහ වටේට තියෙන වාතය පිටිච්ච ප්‍රදේශේ. කොහොමද ගන්නෙ? පත්‍රයේ පත්‍රවල පූටිකා සිදුරු වගේ. ඔව් පත්‍රවල තියෙනවා සිදුරු විශේෂයක්. ඒ සිදුරු වලට කියන්නේ දරුවෝ පූටිකා සිදුරු. පූටිකා සිදුරු. කොහොමද ගන්නෙ?
කූටිකා සිදුරු වලින් ගන්න. ඒ ක්‍රමය ගන්න ක්‍රමයට කියන නම. ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒකට කියන්නේ විසරණය. විසරණය කියන ක්‍රියාවලිය මගින් තමයි කූටිකය. දැන් මේ පාඩමේදී කතා කරන පරිවහනය යටතේ විසරණය කියන ක්‍රියාවලියෙන් තමයි මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍ර තුලට ඇතුළු කරගන්නේ. විසරණය කියන්නේ අංශු වැඩි තැන සිට අංශු අඩු තැනට අංශු ගමන් කිරීම. අංශු වැඩි තැන වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. පත්‍ර ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් අඩුයි. වැඩි තැන ඉඳලා අඩු තැනට ගමන් කරනවා. අන්න ඒ විදිහට විසරණයෙන් තමයි ගන්නෙ. ඔන්න එහෙනම් කාබන් ඩයොක්සයිඩ් ගන්න හැටි ඔයගොල්ලෝ දන්නවා. කාබන් ඩයොක්සයිඩ් ගන්නේ වායු ගෝලයෙන් කූටිකා සිදුරු හරහා මේ ගන්න ක්‍රමයට කියන්නේ විසරණය. විසරණය. හරිද? මට කියන්න පත්‍රයක කූටිකා සිදුරු වැඩිපුරම තියෙන්නේ උඩු පැත්තේද යටි පැත්තේද? යටි පැත්තේ. දැන් මම මේ වගේ කොලයක් ගත්තොත් දැන් මේ තියෙන කොලයක් නේ ශාක පත්‍රයන්නේ. දැන් මේ තියෙන්නේ උඩ පැත්ත. මේ තියෙන්නේ යටි පැත්ත. මේකට කියන්නේ උඩු තලය යටි තලය. මේ උඩු තලයේද වැඩිපුර කූටිකා සිදුරු තියෙන්නේ එහෙම නැත්නම් යටි තලයේද? යටි තලේ. යටි පැත්තේ. ඔව්. මෙන්න මේ යට තලයේ තමයි කූටිකා සිදුරු වැඩිපුර තියෙන්නේ. ඒක හොයාගන්නේ කොහොමද? කූටිකා සිදුරු වැඩිපුර තියෙන යට පැත්තේ කියලා හොයාගන්නේ කොහොමද? මේ පැත්තේ නෙමෙයි මේ පැත්තේ කියලා හොයාගන්නේ කොහොමද? ඒකට ක්‍රමයක් තියෙනවා. හරිද? කූටිකා සිදුරු වලින් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවට අමතරව ජලය වාෂ්ප වෙනවා. ජලය එළියට යන්නේ මේ මතක තියාගන්න කූටිකා සිදුරු වලින් කාබන් ඩයොක්සයිඩ් විතරනේ ඔක්සිජන් දෙපැත්තට ගමන් කරනවා. කාබන් ඩයොක්සයිඩ් දෙපැත්තටම ගමන් කරනවා. පත්‍ර වල ඉඳලා එළියට යන වෙලාවකුත් තියෙනවා. එළියේ ඉඳලා ඇතුළට යන වෙලාවකුත් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් ගමන් කරනවා. ඊළාට ජලය ගමන් කරනවා. ජල වාෂ්ප. හරිද? මේ නාරට දිගේ එන ජලය අන්තිමට කූටිකා සිදුරු වලින් එළියට යනවා. වාෂ්ප විදියට. උත්සේදනය කියන්නේ ඒකට. අපි ඒකත් මේ පාඩමේදී කතා කරනවා. හරිද? ඒක නිසා අපිට මේ කූටිකා සිදුරු වැඩිපුර යටිපැත්තේ තියෙනවා කියලා හොයාගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. මම ඒක කියන්නම් මේ. අපි ගන්න එක සමාන පත්‍ර හතරක්. එක සමාන පත්‍ර හතරක් අරගෙන මෙහෙම නූලක එල්ලනවා. මේ දෙය අහගෙන ඉන්න. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න එච්චරම දරුවන්ට මතක තියාගන්න ඕනේ නැහැ. අහගෙන ඉන්න මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා. එක සමාන පත්‍ර හතරක් අරගෙන නූලක එල්ලනවා. එල්ලලා ඉවර වෙලා හරිද? මේ පත්‍රවල අපි තු ABCD කියලා මේක A, මේක B, මේක C, මේක D. ABCD කියලා පත්‍ර හතරක්. මෙන්න මේ පත්‍රයේ උඩ පැත්තේ ගාන වැස්ලින්. වැස්ලින් කියන්නේ නිකන් ඉටි જાතියක්. ග්‍රීස් වගේ જાතියක්. හරිද? උඩ පැත්තේ ගාන. මේකේ යට පැත්තේ ගාන. යට. මේක දෙපැත්තෙම ගාන. මේක ගාන්නේ නැහැ. ඔන්න පත්‍ර හතරේ. හරිද? දැන් මේ පත්‍රය මේක නම් මේ පළවෙනි එක මෙන්න මේ පැත්තේ හොඳට වැස්ලින් ගානවා. වැස්ලින් ගෑවට පස්සේ අර සිදුරු වැහෙනවා. මේකේ තියෙන සිදුරු වැහෙනවා. ඊළඟ පත්‍රය මේ පැත්තේ ගානවා. සිදුරු වැහෙනවා. ඒ පැත්තේ සිදුරු වැහෙනවද? ඉස්සෙල්ලා මේ පැත්තේ ගෑවම මේ පැත්තේ තියෙන සිදුරු ටික වැහෙනවා. මේ පැත්තේ ගෑවම මේ පැත්තේ තියෙන සිදුරු ටික වැහෙනවා. හරි? දෙපැත්තෙම ගෑවම දෙපැත්තෙම සිදුරු වැහෙනවා. එක පැත්තකත් ගෑවේ නැහැ කියන්නේ එක පැත්තකවත් සිදුරු වැහිලා නැහැ. ඊට පස්සේ ඔහොම එල්ලලා තියෙන පැය දෙක තුනක්. නැත්තම් දවසක් විතර එල්ලලා තියෙනවා. එල්ලලා පැය කීපයකට බලන්න මේකේ මොකද්ද වෙලා තියෙන්නේ? කොළ මැල වෙලාද? කොළ හොඳට තියෙද? මට කියන්න මේ කොළ හතරෙන් ඉස්සෙල්ලම මැලවිලා යන්නේ වේලිලා යන්නේ මොන කොළේද? C B ඉස්සෙල්ලම වේලිලා යන්නේ මොන කොළේද? B උත්තරය තමයි D. එක පැත්තකවත් වැස්ලින් ගාපු නැති කොලේ. ඇයි එහෙම වෙන්නේ? එක පැත්තකවත් වැස්ලින් ගාලා නැත්තම් මොකද්ද වෙන්නේ? ඔක්කොම ටික එළියට යනවා. එක සිදුරක්වත් වැහිලා නැහැ. එක සිදුරක්වත් වැහිලා නැහැ කියන්නේ ඔක්කොම පත්‍රයේ තියෙන ජලය ටික
මොකද්ද වෙන්නේ? පත්‍රයේ තියෙන ජලය එළියට යනවා. පත් වෙනවා. වාෂ්ප වෙනවා. එතකොට ඉස්සෙල්ලම වේලෙන්නේ මැලවෙන්නේ වෙන්න මේක. ඊළඟට මැලවෙන්නේ ඊළඟට ඈ ඒ ඊළඟට මැලවෙන්නේ ඒ. ඇයි හේතුව? මොකද්ද හේතුව? මේකේ උඩ පැත්තේනේ වැස්ලින් ගෑවේ. වැඩිපුර පූටිකා සිදුරු තියෙන යට පැත්තේ තමයි වැඩිපුර පූටිකා සිදුරු තියෙන්නේ. එතකොට වැඩිපුර පූටිකා සිදුරු තියෙන පැත්තෙන් වැඩිපුර ජලය වාෂ්ප වෙනවා. ඒක නිසා මේක තමයි දෙවෙනියට මැලවෙන්නේ. මේක තුන්වෙනියට මැලවෙන්නේ. මොකද හේතුව යට පැත්තේ පූටිකා සිදුරු ගෑව කියන්නේ ජලය වාෂ්ප වෙන්නේ උඩ පැත්තේ. උඩ පැත්තේ පූටිකා සිදුරු අඩුයි. ඒක නිසා වාෂ්ප වෙන ටිකක් මේ මැලවෙන්නේ ගොඩක් කල් යනවා. මේක මැලවෙන්නේ නැහැ. මේක සාමාන්‍ය පත්‍රයේ විදිහට ඒ විදිහටම තියෙනවා. අර වේලිලා යන්නේ නැහැ, ඇකිලෙන්නේ නැහැ. ඇයි? මේ පැත්තෙත් වැස්ලින් ගාලා, මේ පැත්තෙත් වැස්ලින් ගාලා මේකේ තියෙන ජලය වාෂ්ප වෙන්නේ නැහැ. ඒක නිසා මේක මැලවෙන්නේ නැතුව තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට හොයාගන්න පුළුවන් වැඩිපුර පූටිකා සිදුරු තියෙන්නේ ශාකයක පත්‍රයේ යට පැත්තේ. අපි ඒකට කියන්නේ පුතේ යටි අපිචර්මය කියලා. යටි අපිචර්මයේ තමයි වැඩිපුර පූටිකා සිදුරු තියෙන්නේ. ඒක තේරුණාද? ඒ කිව්ව එක තේරුණාද? ගැටලුවක් වගේ තියද? ඈ කියපු දේ තේරුණාද? දැන් වැඩේ ටිකක් අමාරුයි. හොඳේ දැන් විද්‍යාව ටික දැන් අපි යන්නේ මේ අර සරලම තැනට නෙවෙයි. දැන් ඕගොල්ලන්ට ඉස්සරහට හම්බ වෙන්නේ 9 වසරේදී ටිකක් අමාරුයි. ඔන්න විද්‍යාවට බැස්සා දැන් අපි. හරිද? විද්‍යාවේ තියෙන සංකීර්ණ පැත්තකට දැන් අපි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි දැන් අර සරල දේවල් වලින්ම ඉඳලා හරියන්නේ නැහැ. අර ඕගොල්ලෝගේ වයස මෝරන්න ඕගොල්ලෝ කතා කරන විදිය, ඕගොල්ලෝ හිතන විදිය, ඕගොල්ලෝ අර හැසිරෙන විදිය ඒවා වෙනස් වෙන්න ඕනනේ. ඒවා අපි දන්නවනේ දැන් අපි කොහේ හරි තැනකට ගියාම අපි හැසිරෙන විදිය වෙනස් වෙන්න ඕන. කතා කරන විදිය වෙනස්. අපේ දැනුම මට්ටමත් එක අපි පොඩි ළමයි වගේ හැසිරෙන්නේ නැහනේ. පොඩි ළමයි වගේ කතා කරන්නේ නැහනේ. ඒ ඔක්කොම අපිට ලැබෙන්න ඕනේ. ඉතින් අපි ඒවා ගන්නකොට විද්‍යාවත් එහෙමයි. අර පොඩි කාලේ විද්‍යාවට පිළිතුරු ලිව්වා වගේ දැන් විද්‍යාවට පිළිතුරු ලිව්වොත් ඕගොල්ලන්ට ලකුණු දෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඕගොල්ලෝ වයසත් එක්ක තමන්ගේ දැනුම් මට්ටම වැඩි කරගන්න ඕන. බුද්ධි මට්ටම වැඩි කරගන්න ඕන. ඒ විදියට යන්න ඕන. හරිද? එහෙනම් මේ අපි බලමු ජලය ගැන හරි. ඊට හරිතප්‍රද ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ශාකවල හරිතප්‍රද තියෙනවා. දැන් අපි ශාක ගැනනේ කතා කරන්නේ. මට කියන්න ශාකවල වැඩිපුරම හරිතප්‍රද තියෙන්නේ කොහෙද කියලා? ශාකවල වැඩිපුරම හරිතප්‍රද තියෙන්නේ කොහෙද තියෙන්නේ? පත්‍රවල. ශාකවල වැඩිපුරම හරිතප්‍රද තියෙන්නේ පත්‍රවල. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය වැඩිපුරම සිද්ධ වෙන්නේ කොහෙද? පත්‍රවල. ඔව් ප්‍රභා සංශ්ලේෂණය වැඩිපුරම සිද්ධ වෙන්නේ පත්‍රවල. හොඳට මතක තියාගන්න. සමහර ශාක තියෙන ප්‍රභා සංශ්ලේෂණය පත්‍රවල හැර වෙනත් තැන්වල සිද්ධ වෙනවා. වෙනත් මොන වගේ තැන්වල ප්‍රභා සංශ්ලේෂණය වෙන්න පුළුවන්? කඳේ. සමහර ගස්වල කඳ කොළ පාටයි. ඔයගොල්ලෝ දන්නවද? මුල් වල ප්‍රභා සංශ්ලේෂණය වෙන්න පුළුවන්ද? මං අහන්නේ පොළව යට හැදෙන මුල්. රෝවත් අහල් තියෙන විභාගෙට පොළව යට කොටස ශාකයක පොළව යට තියෙන කොටසක ප්‍රභා සංශ්ලේෂණය වෙන්න පුළුවන්. ඉතින් මට උත්තර දෙන්න ඈ එහෙම උදාහරණ තියද ශාකයක පොළව යට කොටසක ප්‍රභා සංශ්ලේෂණය වෙන අවස්ථා සඳහා උදාහරණ ඈ මතක තියාගන්න ශාකයක පොළව යට තියෙන්නේ මුල් පොළව යට තියෙන මුලක කවදාවත් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. මොකද පොළව යට තියෙන මුල් වල නැහැ හරිතප්‍රද. පොළව යට තියෙන මුල් වල හරිතප්‍රද නැහැ. ඒක නිසා ප්‍රභා සංශ්ලේෂණයක් වෙන්නේ නැහැ. හරිද? ඒක මතක තියාගන්න. පොළව යට මුල් තියෙනවා නම් ඒවයි ප්‍රභා හැබැයි පොළවෙන් උඩ තියෙන මුල් වල ප්‍රභා සංශ්ලේෂණය වෙන්න පුළුවන් සමහර. ඕකීඩ් වල එහෙම තියෙනවා. කොළ පාට මුල්. ඒකත් මතක තියාගන්න. ඔයගොල්ලෝ දැකලත් ඇති.
ඔය පල්ලෙහාට එල්ලීලා තියෙන සමහර කොළ පාට මුල් තියෙන ඕකීඩ් විශේෂ තියෙන වායව මුල්. ඒවයි ප්‍රභා සංශ්ලේෂණය කලාතුරකින් වෙන්න පුළුවන්. හැබැයි ශාකයක වැඩිපුරම ප්‍රභා සංශ්ලේෂණය සඳහා හැඩගැහිලා තියෙන පත්‍රය. දැන් මෙහෙම ප්‍රශ්න මම දැකලා තියෙන පේපර් වල ශාකයක ප්‍රභා සංශ්ලේෂී අවයවය ලියන්න. මොකද ලියන්නේ? පත්‍රය අවයවයක් කියන්නේ අවයව කියන්නේ ওই ශාකයේ තියෙන අර තියෙන සෛල පටක අපි 7 වසරේ ඉගෙන ගත්තේ. අවයව වලට උදාහරණ තමයි කන්ද, පත්‍ර, පුෂ්ප, අංකුර, මුල්. තොර ප්‍රභා සංශ්ලේෂී අවයවය වෙන්නේ කන්ද. කන්ද නේ මොකද්ද? පත්‍රය. හරි. ඊට පස්සේ ආලෝකය ගන්න ශාක පත්‍ර දක්වන හැඩ ගැසීම අනුවර්තන මොනවද? දැන් හරිත අප්‍රධාරී කාබන් ඩයොක්සයිඩ් හරි ජලය ගැන මම කතා කරේ නෑ. ආලෝකය ලබා ගන්න ශාක පත්‍ර දක්වන හැඩ ගැසීම. එහෙම නැත්නම් අනුවර්තන. ශාකය දක්වන හැඩ ගැසීම. එහෙම නැත්නම් අනුවර්තන මොනවද? කල්පනා කරලා කියන්නකෝ. ආලෝකය ගන්න ශාක පත්‍රයක තියෙන හැඩ ගැසීම. එහෙම නැත්නම් අනුවර්තන. මොනවද? ඉක්මනට කියන්න. ඈ? පැහැදිලි නැත. ආපහු කියන්න බලන්න ඒ කියප එක පැහැදිලි වුණේ නැහැ. හිරු එළියේ වැටෙන එක වැඩි කරගන්න ශාකපත්‍ර විවිධ හැඩයකට අනුවර්තනය වෙනවා. හැඩයකට කියලා කිව්වේ ප්‍රමාණය විශාල වී තිබීම. ඒක තව විදියකට කියන්න බලන්න. ප්‍රමාණයෙන් විශාල වී තිබීම කියන එක. හරි. ඒක මම වෙන හදලා කියන්නම්කෝ. ප්‍රමාණයෙන් විශාල වී තිබීම කියන එකට අපි කියන්න පුළුවන් පත්‍ර පළල් වීම. ඔන්න ප්‍රභා සංශ්ලේෂණය වැඩි කරගන්න ශාක පත්‍ර දක්වන අනුවර්තනයක් තමයි නැත්නම් ආලෝකය වැඩි කරගන්න වැටෙන ආලෝක ප්‍රමාණය වැඩි කරගන්න දක්වන අනුවර්තනයක් තමයි පත්‍ර පළල් වීම. තව අනුවර්තනයක් තමයි පත්‍ර තුනී වීම. දැන් බලන්නකෝ ගහක ඝනකම් කොළ නැහෙනේ. කොළ තුනී. දැන් බලන්න මේක මේ මගේ ගාව තියෙන මේ කොළය මෙන්න මෙච්චරයි ඝනකම තුනී. ඉතා තුනී. නිකන් කඩදාසි වගේ නේ. පත්‍ර කියන්නේ ඒකයි පත්‍ර. කඩදාසිය වගේ තුනී. එච්චර ඝනකම්. මෙහෙම නිකන් මහතට නෑ. මහත නිකන් අර මේ ලොකු දැන් මේක නිකන් අර අපි ටේබල් ටෙනිස් ගහන ටේබල් ටෙනිස් රැකට් එකක් වගේ මහතට නෑ. ඉතා තුනියට තියෙන්නේ මේ. පේනවනේ ගොඩක් තුනී. මෙහෙම අතින් ඇල්ලුවාම ඇඟිලි දෙක ගෑවෙන සයිස් එකට තුනී. තුනී වෙන තරමට පත්‍රය ඇතුළට ආලෝකය ගමන් කරනවා. ඝනකම් වුණොත් පත්‍රය ඇතුළට ආලෝකය ගමන් කරන්නේ නැහැ. එහෙනම් පත්‍ර හරහා ආලෝකය යන්න ඕන. යන්න නම් තුනී වෙන්න ඕන. පත්‍ර පළල් වීම, පත්‍ර තුනී වීම, අනිත් එක තමයි දරුවෝ පත්‍රය කඳට සවිවන රටාව. මේ ශාකයක පත්‍රය කඳට සවිවෙන රටාව වෙනස් වෙන්න ඕන. ඒ වෙනස් වෙන්නේ ආලෝකය වැටෙන විදියට. දැන් ගහෙන් ගහට කොළ කඳට සවි වෙලා තියෙන රටාව වෙනස්. දැන් අද ඔයගොල්ලෝ පන්ති ඉවර වෙලා එළියට බහැලා බලන්න. දැන් මේවා ඉගෙන ගන්න එහෙමයි. මේවා අපි අත්දැකීම් වලින් ඉගෙන ගන්න ඕන. හරිද? ඔයගොල්ලෝ ගෙදර එළියට බහැලා බලන්න ගස් ලැබු ගහක කොළ කඳට සවි වෙලා තියෙන්නේ කොහොමද? අඹ ගහක කොළ කඳට සවි වෙලා තියෙන්නේ කොහොමද? peer ගහක කොළ කඳට සවි වෙලා තියෙන්නේ කොහොමද? අනෝද ගහක මුගුණු වැන්න. හරිද? ඒ වගේ පොඩි පැලෑටි වල අනෝද ගහක කොළ කඳට සවි වෙලා තියෙන්නේ කොහොමද? එහෙම බැලුවම අපිට පේනවා රටා. හරිද? සර්පිලයක් වගේ වටේට යන ඔය කැන්ද ගස්වල අඹ ගස්වල සර්පිලාකාර. දැන් අපි බැලුවොත් මේ පැපොල් ගහක කොළ කඳට සවි වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම. උඩින් තියෙන කොළ හතර මෙහෙම තියෙනවා. ඊළාට ඊට යටින් තියෙන පිළි මෙහෙම තියෙනවා. ආයි ඊට යටින් තියෙන කොළ මෙහෙම තියෙනවා. උඩින් බැලුවාම හරියට නිකන් ඔන්න වගේ. ආයි මේ හරියෙන් තියෙන කොළ මෙහෙම. හරිද? අර ගහ වටේට උඩින් බැලුවා නිකන් උඩ තියෙන ඒවා පොඩියට එහෙම රවුම් විදියට තමයි පත්‍ර පිහිටලා තියෙන්නේ. පත්‍ර පිහිටන රටා වෙනස් වෙනවා. අපි ඒවට කියන්නේ පත්‍ර වින්‍යාසය කියලා.
පත්‍ර වින්‍යාසය වෙනස් වෙනවා. හරිද? එතකොට ඔන්නෝ අපිට ගන්න පුළුවන් මේ උදාහරණ විදියට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් ප්‍රභා සංශ්ලේෂණයට තව එකක් තියෙනවා ජලය. ජලය ගන්න තියෙන හඬ ගැසීම් මොනවයි? අනුවර්තන. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය ලබා ගැනීමට තියෙන අනුවර්තන. ඉක්මනට කියන්න බලන්න. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය ලබා ගැනීමට ශාක දක්වන අනුවර්තන. ඉක්මනට පුතේ වෙලාව ගන්න නැතුව කියන්න. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය ගන්නෙ කොහොමද ශාක? මුල් මගින් මුල් මගින් ගන්න. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය ගන්නෙ මුල් මගින්. හරි. දැන් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ කොහෙද? මේ ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ කොහෙද? දැන් ඔයගොල්ලෝ කිව්වනේ ඉස්සෙල්ලා කොහෙද සිද්ධ වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය? උපන් කරන්න වෙලාව ගන්න තුනේ පත්‍රවලනේ. එහෙනම් ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ පත්‍රවල. ජලය ගන්නෙ මුල් වලින්. එහෙනම් මුල් වල ඉඳලා මොකක් වෙන්න ඕනද? මුල් වල තියෙන ජලය මොකක් වෙන්න ඕනද? පත්‍රවලට ගමන් කරන්න ඕනනේ. හරි. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මුල් වලින් උරා ගන්න ජලය පත්‍රවලට ගමන් කරන්න ඕන. මට කියන්න මුල් වලින් උරා ගන්න ජලය පත්‍රවලට ගමන් කරන පටකේ නම. මම ඕගොල්ලන්ට කිව්වා මේ පාඩම එච්චර සරල පාඩමක් නෙවෙයි. අර සරලයි කියලා පෙන්වන්නට. මුල් වලින් උරා ගන්න ජලය පත්‍රවලට ගමන් කරන පටකේ නම. නාරටිය. දරුවෝ දැන් ඔය ඉගෙනගත්ත දේවල් අමතක වුණාම කොහොම තමයි 7 වසරේදී අර පොඩි පන්තිවලදී ඉගෙනගත්ත දේවල් අමතක වුණාම ඔකට උත්තර එකපාරට එන්නේ. මුල් වලින් උරා ගන්නා ජලය හා ಖನಿಜ ලවණ පත්‍ර දක්වා ගමන් කරන පටකයේ නම. සෛලම පටකය. සෛලමය නෙවෙයි. සෛලමය කිව්වා ගල් කියන එකනේ. ඒකේ තේරුම සෛලම පටකය. හරිද? සෛලමය නෙවෙයි. සෛලම පටකය. ආහාර ගෙනියන පටකේ නම මොකද්ද? ෆ්ලෝයම පටකය. දැන් මතක් වෙන පොඩ්ඩක් එක්කෙනෙක් කිව්වට පස්සේ ඔන්න අනිත් අයට මතක් වෙනවා. සෛලම පටකය. හරිද? සෛලම පටකයෙන් තමයි අර මුල් වලින් උරා ගන්න ජලය කඳ දිගේ උඩට අරගෙන යන්නේ. උඩට අරගෙන ගිහිල්ලා අන්තිමට ඒව පත්‍ර වලට එනවා. මෙන්න පත්‍ර වලට එන තැන. මේ මොකද්ද මේ? නාරටි. මේ තියෙන්නේ නටුව. නටුව හරහා ඇවිල්ලා මෙන්න මෙහෙම මැද නාරටිය හරහා ওই ජලය ගමන් කරන ಖನಿಜ ලවණ. ඒව ඊට පස්සේ ශාකා නාරටි වලට යනවා. ශාකා නාරටි ආපහු බෙදිලා මුළු පත්‍රය පුරාම දැලක් හැදෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ලං කරුවම මේ පත්‍රය පුරා දැලක් ආකාරයට මේ පේනවනේ. පත්‍රය පුරා දැලක් ආකාරයට නාරටි පිහිටලා තියෙනවා. මෙන්න මේ නාරටි හරහා තමයි සෛලවලට ජලය දෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න. හරිද? ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය එහෙනම් උරාගන්නේ මුල් වලින්. ඒකට තියෙනවා දරුවෝ මුල් වල තියෙන කුඩා කෙඳි වගේ ව්‍යුහයක්. ඒවට කියන නම තමයි මූලකේශ. මුල් වල තියෙන මූලකේ මේ ඔක්කොම මේ පාඩමේ ඉගෙන ගන්න තියෙනවා. මුල් වල තියෙන ඉස්සරහට අපිට ආයි හම්බ වෙනවා. හරිද? මුල් වල තියෙන මූලකේශ මගින් තමයි මේ ජලය උරාගන්නේ. උරාගෙන ඉවර වෙලා සෛලම පටකය හරහා පත්‍ර දක්වා ගෙනියනවා. පත්‍රයක තියෙන නාරටි වලින් මුළු පත්‍රය පුරා මේ ජලය බෙදා හරිනවා. බෙදා හැරලා ඉතුරු වෙන ටික අර සිදුරු හරහා එළියට පිට කරනවා. ඒකට තමයි කියන්නේ උත්සේදනය කියලා. හරිද? ශාකයකින් ජලය වාෂ්ප විදියට පිට වෙනවට කියන්නේ උත්සේදනය. ඒකත් තමයි මේ පාඩමේදී කතා කරන පස්සේ. හරිද? එතකොට ඔන්න ඔය විදියට තමයි ජලය ලබා ගන්න. හරි එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක ලබා ගන්න හැටි ඔයගොල්ලෝ දැන් දන්නවා. කාබන් ඩයොක්සයිඩ් ගන්න කෝටිකා සිදුරු හරහා විසරණයෙන්. ජලය ගන්න නමටත් කියන්නේ ජලය ගන්න නමට කියන්නේ පුතේ ආශෘතිය කියලා. ආශෘතිය. හරිද? කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ක්‍රමයට කියන්නේ විසරණය. ඒ ඔක්කොම මේ පාඩමේ අපි කතා කරනවා. ජලය උරා ගන්න ක්‍රමයට කියන්නේ ආශෘතිය. අංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳලා අංශු සාන්ද්‍රණය අඩු තැනට
පටලයක් කරහා තමයි ජලය උරාගන්නේ. අර සෛල වටේට තියෙන පටලය හරහා. ඒක ගැන ඕනේ නැහැ. දැන් මතක තියෙන ආශ්‍රුතිය කියලා. ආශ්‍රුතිය. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් උරාගන්න විසරණේ ජලය උරාගන්නේ ආශ්‍රුතිය. ඊළඟට හරිත අප්‍රද වැඩිපුරම තියෙන්නේ පත්‍රවල. පත්‍රවලට ආලෝකය වැටෙනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. ඔන්න ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන හැටි. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයට ගන්න අමුද්‍රව්‍ය හා සාධක ගන්න ශාක දක්වන අනුවර්තන තමයි මම ඔය කියලා දුන්නේ. හැඩ ගැසීම. කාබන් ඩයොක්සයිඩ් ගන්න හැඩ ගැසීම තමයි පූටිකා සිදුවීම. ජලය ගන්න හැඩ ගැසීම තමයි මූලකේශ වලින් ජලය උරා ගන්නවා. සෛලම හරහා පිට වෙනවා. නාරටි හරහා මුළු පත්‍රේ පුරා බෙදා ගන්නවා. හරිත අප්‍රද වැඩිපුරම තියෙන්නේ. ඊළඟට තව දෙයක්. හරිත අප්‍රද තියෙන්නේ කොහෙද සෛලවල? අහලා තියෙද ඔයගොල්ලෝ? හරිත අප්‍රද තියෙන්නේ අහලා නැතුව ඇති. හරි මම කියන්න. හරිත අප්‍රද තියෙන්නේ සෛලවල තියෙන හරිත ලව. මේ පත්‍රයේ මේ පත්‍රයේ තියෙන සෛලවල තියෙනවා හරිත ලව. හරිත ලව ඇතුලේ තමයි හරිත අප්‍රද තියෙන්නේ. කවුරු හරි කියන බලන්න හරිත අප්‍රද වලට කියන තව නමක්. මේක කොළ පාට වර්ණකයක්. කොළ පාටයි. ඒක නිසා තමයි පත්‍රේ කොළ පාට. හරිත අප්‍රද වලට කියන තව නමක්. ඈ ක්ලෝරොෆිල්. ක්ලෝරොෆිල්. හරිත අප්‍රද වලට කියන තව නමක් තමයි ක්ලෝරොෆිල්. මට කවුරු හරි කියන්නේ ක්ලෝරොෆිල් ජලයේ දිය වෙනවද නැද්ද? හරිත අප්‍රද ජලයේ දිය වෙනවද නැද්ද? හරිත අප්‍රද ජලයේ දිය වෙනවාද නැද්ද? මේ ඔක්කොම මේ පාඩමේ ඉස්සරහට අපි කතා කරනවා. ඈ දැන් ඕගොල්ලෝ ගෙදර පලා උයනකොට ගොඩක් වෙලාවට පලා උයනකොට නම් හැබැයි අපි පලා කපලා හොදන්නේ නැහැ. පලා ටිකක් කපලා හොදනවා කියලා. පලා ටිකක් කපලා හේදුව කියලා හිතන්නකෝ. මට කියන්නේ වතුර කොළ පාට වෙනවද නැද්ද? පලා ටිකක් කපලා හොදනකොට. ඒ වතුර කොළ පාට වෙනවද නැද්ද? ඈ? නෑ. වෙනවද නැද්ද? නෑ. මේ සාමාන්‍ය ගෙදර දොරේ කරන දේවල් අහන්නේ නෑනේ නේ. දැකලා තියෙනවනේ නේ. එහෙනම් හරිත අප්‍රද පුතේ වතුර දිය වෙන්නේ නැහැ. හරිද? හරිත අප්‍රද ජලයේ දිය කරන්න බෑ. හරිත අප්‍රද කියන මේ වර්ණකයේ ජලයේ දිය වෙනවා නම් ඕගොල්ලෝ මොනවා හරි පලා වර්ගයක් දාලා කොළ වර්ගයක් දාලා හොද්දක් හැදුවොත් ඒ හොද්ද මොන පාට වෙන්න ඕනේ? කොළ පාට වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ දන්නවා එහෙම පාට වෙනස් වෙන හොදි වර්ග හදනෝනේ අපි මොනවද? ඈ? ඕගොල්ලෝ බීට් හැදුවොත් බීට්රූට් හැදුවොත් මොකද්ද වෙන්නේ? ඈ? ඒක මොන පාට වෙනවද? ඒ හොද්ද ඈ? එළවලුව මොන පාට වෙනවද? රතු පාටයි. රතු පාට. බීට්රූට් වල තියෙන වර්ණක ජලයේ දිය වෙනවා. හරිද? බීට්රූට් වල තියෙන වර්ණක ජලයේ දිය වෙනවා. ඒක නිසා තමයි බීට්රූට් නැත්තම් ඒකේ හැබැයි ඒ වර්ණකත් දැන් කැරට් හැදුවම එහෙම පාට වෙනස් වෙනවද? නෑ නේ කැරට් වල වර්ණක ජලයේ දිය වීම ඊට අඩුයි. යන්තම් වගේ වෙනවා අපිට දැනෙනවා. කොළ පාට වෙනවා. ඈ? කොළ කැඳ හදද්දි. කොළ කැඳ හදද්දි දරුවෝ අපි මොකද්ද කරන්නේ? බ්ලෙන්ඩර් කරලා බ්ලෙන්ඩර් කරනවානේ. එතකොට අපි බලෙන්ම අර ඇතුලේ තියෙන ඒවා දිය කරවනවා. එතකොට කොහොමද දිය වෙන කොටල ගත්තම අපි එන්නේ ඉස්ම. හරිද? දිය වීමක් නෙවෙයි. එතන කෙලින්ම අපි දිය කරලා ගන්නෙ. මේ කියන්නේ කොටලා යුෂය ගන්නෙ. එතකොට ඉතින් කොහොමවත් කොළ පාටට යුෂය එළියට එනවා. මං කියන්නේ එහෙමනේ ජලයේ දිය කරන්න බෑ. හරිද? හරිත අප්‍රද ජලයේ දිය වෙන්නේ නැහැ. නමුත් හරිත අප්‍රද දිය වෙනවා මධ්‍ය සාරවල. ඒක ඉතා වැදගත්. මොකද අපි මේ වැඩමේදී ගන්නවා ඒ ක්‍රියාකාරකම්. හරිත අප්‍රද මධ්‍ය සාරවල දිය වෙනවා. එහෙනම් ඕගොල්ලන්ට ශාක පත්‍රයක තියෙන හරිත අප්‍රද දිය කරගන්න නම් කොහෙද දිය කරන්න ඕන? ශාක පත්‍රය කොහෙද තම්බොන් රත් කරන්න ඕන? මධ්‍ය සාරවල දාලා රත් කරන්න ඕන. මතක තියාගන්න හරිත අප්‍රද ජලයේ දිය වෙන්නේ නැහැ. ඒකත් ඔයගොල්ලෝ මෙතෙන්දිම දැනගෙන යන්න ඕන. හරි. හරි. දැන් ඔන්න ওই කොටස් ටික හරි. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ගන්න හැටි, ජලය ගන්න හැටි, හරිත අප්‍රද තියෙන හැටි ගන්න දෙයක් නැහැ. මේකට කියන්නේ අභ්‍යන්තර සාධකය කියලා. මොකද මේක ගහේ තියෙනවා. මේවා බාහිර සාධක.
මේ තුන බාහිර සාධක. ඇයි බාහිර සාධක කියන්නේ? කාබන් ඩයොක්සයිඩ් ජලය ආලෝකය ඒවට බාහිර සාධක කියන්නේ. ඒක ශාකයේ තුල නෑ. ඒවා පිටින් ගන්නෙ නේ. ශාකය තුල නෑනේ. ඔව්. ශාකයට පිටින් ගන්න. කාබන් ඩයොක්සයිඩ් පිටින් ගන්න ඕන. ජලය පිටින් ගන්න ඕන. ආලෝකය පිටින් ගන්න ඕන. හරිතප්‍රද කියන්නේ අපි ගාව තියෙන එක, ගහේ තියෙන එක. ඒතකොට ඒකට කියන්නේ අභ්‍යන්තර සාධක. ඔය ඔක්කොම පෙන්වන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව, ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍ය බව නිකම්ම අපි කියන්නේ නෑ මේ ඔක්කොම පරීක්ෂණාත්මකව පෙන්වන්න ඕනේ. ඒව ඔයගොල්ලෝ ඉගෙන ගන්න නෑ. ඒව තියෙනවා ආයි 11 වසරේදී 10 වසරේදී. හරි 10 11 දී ඒව තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වන හැටි. ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍ය බව පෙන්වන හැටි. ප්‍රභා සංශ්ලේෂණයට ආලෝකය අවශ්‍ය බව පෙන්වන හැටි. ප්‍රභා සංශ්ලේෂණයට හරිතප්‍රද අවශ්‍ය බව පෙන්වන හැටි. එහෙමයි මේවා අපි නිගමන වලට එළඹෙන්නේ. ඒ ක්‍රියාකාරකම් කරලානේ. ඒවා ඔයගොල්ලන්ට නෑ. ඔයගොල්ලෝ දැනට මේව දැනගෙන යන්න. මෙන්න මේ සාධක හතර අවශ්‍යයි. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝගේ කවුරු හරි 6 වසරේ නමකින් මේ පන්තියට ඇඩ් වෙන්න එහෙම නෑනේ නේ. එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නේ මන්ද හිතා ගන්න බෑ 6 වසරේද 7 වසරේද 8 වසරේද කියලා. 6 වසරේ නමකින් තියෙන්නේ 6 කියලා. අන්න ඒකත් මතක තියාගන්න ඕගොල්ලෝ පන්තියට ඇඩ් වෙනකොට ඊළඟට අපි කතා කරන්නේ එහා පැත්ත ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන දේවල් ගැන. ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන ද්‍රව්‍ය දෙකයිනේ දවන සාධක ටික හරි. ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන ප්‍රධාන ඵලය තමයි ග්ලූකෝස්. අතුරු ඵලය තමයි ඔක්සිජන්. අපි ඉස්සෙල්ලා ඔක්සිජන් ගැන කතා කරමු. දැන් ප්‍රභා සංශ්ලේෂණදී ඔන්න පත්‍රවල ඔක්සිජන් නිපද වෙනවා. දැන් මේ වෙලාවේ පත්‍රවලට ඒ ඔක්සිජන් ඕන වෙන්නේ නැහැ. ඔක්සිජන් ඕන ගහකට ඒක මතක තියාගන්න. ඔක්සිජන් තමයි ශාකය ශෝෂණය කරන්නේ. නමුත් මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් පිට වෙන ඔක්සිජන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මොකද්ද කරන්නේ? ප්‍රභා සංශ්ලේෂණයෙන් පිට වෙන ඔක්සිජන් වලට මොකද්ද කරන්නේ? ගහ. ඕන නැත්තම් මොකද්ද කරන්නේ? දැන් ඕගොල්ලෝගේ ඇඟේ තියෙන මුත්‍රා ඕගොල්ලෝගේ මෙහෙම හිතන්නකෝ ඕගොල්ලෝගේ ශරීරයේ නිපද වෙන මුත්‍රා ඕගොල්ලන්ට ඕනේ නැහැ. එතකොට මොකද්ද කරන්නේ? ඒව ඇඟ ඇතුලේ තියන් ඉන්නවයි. පිට කරනවා. පිට කරලා දානෝනේ නේ. ඒවා පරිසරයට බැහැර කරනෝනේ. අපිට අනවශ්‍ය දේවල් වලට අපි කියන්නේ නම් මොකද්ද? ශරීරයේ නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට. දැන් මුත්‍රා වලට කියන්නේ නම් මොකද්ද? පොදු නම. මල ද්‍රව්‍ය. නෑ මල ද්‍රව්‍ය නෙවෙයි. මොකද්ද? මම කිව්ව එක්කෙනෙක් කිව්වද? බහිස්රාවී ද්‍රව්‍ය. ජීවියෙකුගේ සෛල තුල නිපදවන අනවශ්‍ය ද්‍රව්‍ය වලට කියන්නේ බහිස්රාවී ද්‍රව්‍ය. මෙන්න මේ ඔක්සිජන් කියන්නේ දරුවෝ මෙතන බහිස්රාවී ද්‍රව්‍යයක්. මේ වචන හොඳට අහගෙන ඉන්න. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ඔක්සිජන් කියන්නේ බහිස්රාවී ද්‍රව්‍යයක්. එන මේ වෙලාවේ ඒව ගහට ඕන නැහැ. එහෙනම් බහිස්රාවී ද්‍රව්‍යයන් නම් එයා ගහ ඇතුලේ මේක තියන් ඉන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ ඔක්සිජන් වලට? මොකද කරන්නේ? ඒවා පරිසරයට පිට කරන්නේ. මොනව හරහාද පිට කරන්නේ? ඌටිකා සිදුරු හරහා. දට මතක තියාගන්න මේ කියන වචනයක් පාසා වැදගත්. මේවා පිට කරන්නේ ඔක්සිජන් පිට කරන්නේ ඌටිකා සිදුරු හරහා. මොකද්ද ක්‍රමය? මතක තියාගන්න විසරණය. ඌටිකා සිදුරු හරහා යම් ද්‍රව්‍යයක් පිට වෙනවා නම් ඒ ක්‍රමයට කියන්නේ විසරණය. අංශු වැඩි තැන ඉඳලා අංශු අඩු තැනට අංශු ගමන් කිරීම. විසරණය. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ඔක්සිජන් කියන්නේ බහිස්රාවී ද්‍රව්‍යයක්. අපිට හිතන මේක බහිස්රාවී ද්‍රව්‍යයක් නෙමෙයි කියලා. මොකද හේතුව මේක ඔක්සිජන් තු අපිට අවශ්‍යම දෙන්නේ. නමුත් මෙතෙන්දී ඒක බහිස්රාවී. එහෙනම් මතක තියාගන්න. බහිස්රාවී ද්‍රව්‍යයක්. එහෙනම් මේක ඌටිකා සිදුරු හරහා බාහිර පරිසරයට පිට කරලා දාන්න. හරිද? ඌටිකා සිදුරු හරහා පිට කරලා දාන්න. පැහැදිලිද ඒක? ඒ පිට කිරීම අපිට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? ඒ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන අනවශ්‍ය දෙයක් විදිහට ඔක්සිජන් පිට කරාම ඒක අපිට ලැබෙන්නේ මොකද්ද ප්‍රයෝජනය? ඉක්මනට උත්තරය දෙන්න බලන්න.
ඔව්. අපිට ඔක්සිජන් ලබා ගන්න අපිට ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ මෙන්න මේ ක්‍රමයට. තේරුණාද? අපිට ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ මේ ක්‍රමයට. මේ විදියට ප්‍රභා සංශ්ලේෂණයෙන් පිට කරාම ඔක්සිජන් ඒවා තමයි අපි හුස්ම ගන්න. අපි ශ්වසනය කරන්නේ ඒ ඔක්සිජන්. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයෙන් පිට කරන ඔක්සිජන් ශ්වසනය කරනවා අපි. අපි ශ්වසනය කළා මොකද කරන්නේ? අපි ශ්වසනය කළා මොනවයි පිට කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ්. ආයිත් ගස් මොකද කරන්නේ? ඒවා අරගෙන ඔක්සිජන් පිට කරනවා. නේ? අපි ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ගස් කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් පිට කරනවා. ඔය දෙකම සිද්ධ නොවුනොත් කියන්න බලන්න. ඈ පැවැත්ම නැති වෙනවා. පරිසරයේ මේ වායු දෙක අතර සමතුලිතතාව බිඳ වැටෙනවා. බැලන්ස් එක නැති වෙලා යනවා. මොකද ඔක්සිජනුයි කාබන් ඩයොක්සයිඩුයි තියෙන මට්ටම් දෙකක් තියෙනෝනේ. ඒ මට්ටම් දෙක තියාගෙන යන්න නම් මේ විදියට අරහෙන් පිට කරනකොට මෙහෙන් ගන්නවා, මෙහෙන් පිට කරනකොට අරහෙන් ගන්නවා. දෙපැත්ත බැලන්ස් එකේ යනවා. නමුත් අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? අද වෙනකොට කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙනවා. ඇයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙලා තියෙන්නේ? වාහන භාවිතය නිසා. ඒක විතරද? ප්‍රධානම හේතුවක් තමයි වනාන්තර විනාශය. එන්න වනාන්තර මොකක් කරනවද? විනාශ කරනවා. විනාශ කරනකොට මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණය හරියට වෙන්නේ නැහැ. එතකොට කාබන් ඩයොක්සයිඩ් මට්ටම එන්න වැඩි වෙනවා. ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. අපිට හුස්ම ගන්න බැරි වෙනවා. ඔන්න මේ දවස්වල අපිට තේරෙනවා ඔක්සිජන් වල වටිනකම. නේ? මේ දවස්වල ඔක්සිජන් වල වටිනකම තේරෙනවනේ. මොනවයි ඔක්සිජන් වල තියෙන වටිනකම? මේ දවස්වල කොහොමද තේරෙන්නේ අපිට? මේ දවස්වල කොරෝනා හැදුනම අසාධ්‍ය වුණාම අසාධ්‍ය රෝගීන්ට දෙන්නේ ඔක්සිජන්. ඒ ඔක්සිජන් සැපයීම නැති වෙලා කී දෙනෙක් මැරුණාද? ජීවත් කරවන්න පුළුවන් මිනිස්සු කීයක් මැරුණාද? කොච්චර ඒ වගේ අපි කතා අහලා තියෙද මේ දවස් ටිකටනේ. දුක්ඛදායි කතා ඔය මේ රූපවාහිනියේම සමහර කියන්නේ හොස්පිටල් එකට ගෙනියනකොට හොස්පිටල් එකේ ඉඳලා ඔක්සිජන් නැතුව ඔක්සිජන් එන්න පොඩ්ඩක් පරක්කු වෙලා ඒ වගේ කී දෙනෙක් මැරිලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ට තේරෙනවා ඕගොල්ලන්ටම පැහැදිලි වෙන්න ඕන ඔක්සිජන් කියන්නේ කොච්චර වටින වායුවක්ද කියන එක මේ ක්‍රියාවලිය වලින්. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ කොච්චර වටින දෙයක්ද? ලෝකයේ ශක්තිය තිර කරන එකම ස්වභාවික ක්‍රමය. සූර්යාගේ ශක්තිය තිර කරන. තිර කියන්නේ ගබඩා කරනවා කියන එක. සූර්යාගෙන් ලැබෙන ශක්තිය පොළවේ ගබඩා වෙන එකම ක්‍රමය. දැන් මම අහුවොත් මේ ප්‍රභා සංශ්ලේෂණයේදී මොන ශක්තිය බවට පත් වෙනවද කියලා? ප්‍රභා සංශ්ලේෂණයේදී ශක්ති පරිවර්තනය ලියන්න කිව්වොත් කියන්න බලන්න. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ශක්තිය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ශක්තිය. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ශක්තිය තමයි ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය. මොන ශක්තිය බවටද පත් වෙන්නේ? ඔන්න මේකත් විතරම යන්නේ කියලා තියාගන්න. මේ ශක්ති පරිවර්තනය. ප්‍රභා සංශ්ලේෂණයේදී ආලෝක ශක්තිය පත් වෙනවා. මොන ශක්තිය බවටද? රසායනික ශක්තිය. මේ බලන්න. ආලෝක ශක්තියෙන් තමයි ආහාර හැදෙන්නේ. ආලෝක ශක්තිය ගබඩා වෙනවා ආහාරවල. ආහාරවල ගබඩා වෙන ශක්තියට කියන්නේ රසායනික ශක්තිය. ඔකත් විභාගයට අහලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී සිද්ධ වෙන ශක්ති පරිවර්තනය. ආලෝක ශක්තිය පත් වෙනවා රසායනික ශක්තිය බවට. ඒකත් උතන යටින් ලියලා තියාගන්න. ඕක තමයි පොළවේ ශක්තිය ගබඩා වෙන එකම ක්‍රමයේ ස්වභාවික ක්‍රමයේ සූර්යාගේ ශක්තිය. සූර්යාගේ ආලෝකය පොළවේ ගබඩා වෙන රසායනික ශක්තියට. ඒක කාලා තමයි සත්තු තමන්ට අවශ්‍ය ශක්තිය හදාගන්නේ. ශාක මේවා යොදාගෙන තමයි තමන්ට අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න. දැන් මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ආහාර ශාකයේ ප්‍රයෝජනයට ගන්න. ශාකයේ කොටස් වර්ධනය වෙන්න,
ශාකයේ ජෛව ක්‍රියාවලිය සිද්ධ කරන්න අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න මේ ශක්තිය ග්ලූකෝස් වලින්. ඊටු ටික ගබඩා කරනවා ගහේ. ගබඩා කරන ටික සත්තු කන. සත්තු ආහාරයට ගන්න. මට කියන්න බලන්න ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ආහාර ගබඩා කරන තැන් ටික. ගහක. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ආහාර ගබඩා කරන තැන්. ඕක මම මෙහෙම ඇහුවොත් පළ විදියට දැන් මෙහෙම මම ඇහුවොත් එම මඤ්ඤොක්ක ගහේ කොහෙද ගබඩා වෙන්නේ? මුලේ? මූලේ. හරන එක පැහැදිලිනේ මඤ්ඤොක්ක කාලේනේ ආහාර ගබඩා වෙන්නේ. මම මෙහෙම ඇහුවොත් කිතුල් ගහක ආහාර ගබඩා වෙන්නේ මොලේ? කඳේ? කඳේ. අඹ ගහක ගෙඩියේ? වෙන විදියකට කියන gediya කියන එකට තව වචනයක් පළවලනේ පළවල උග් ගහක කන්දේ නේ කන්දේ කොමාරිකා පත්‍රවලනේ කොමාරිකා අක්කපාන වගේ වයි පත්‍රවල ආහාර ජලය ගබඩා වෙන්නේ පත්‍රවලනේ. දැන් එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන මේ ආහාර ගබඩා වෙනවා. මට කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ආහාර ගබඩා වෙන්නේ මොනවා විදියටද? ග්ලූකෝස් විදියටද? ඔයගොල්ලෝ මේ ඔක්කොම අහලා තියෙනවා ඈ අහලා තියෙන නිසා මම අහන්නේ එකපාරට නැත්නම් මම කියලා දීලානේ අහන්නේ. මේවා ඔයගොල්ලෝ කොයි වෙලාවෙ හරි කොහොම හරි අහලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන ආහාර ග්ලූකෝස් විදියටද ගබඩා වෙන්නේ නැත්නම් වෙනත් ද්‍රව්‍ය විදියටද? ග්ලූකෝස් විදියට ගබඩා වෙනවා නම් දැන් අපි මඤ්ඤොක් කලයක් කනකොට මොන රහද දැනෙන්න ඕන? ලුණු. පැණි රහක් දැනෙන්න එපැයි අපි ග්ලූකෝස් කාලා තියෙනවනේ ඕන තරම්. නමුත් අපි මඤ්ඤොක්ක කලයක් කනකොට අපිට දැනෙන්නේ මොන රහද? අපි කියන්නේ මඤ්ඤොක්ක වල මොනවද තියෙනවා කියලාද කියන්නේ? පිටි තියෙනවා. පිටි කියන්නේ පිෂ්ඨය. එහෙනම් මතක තියාගන්න පුතේ ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් නිපද වුණාට ඒවා ගබඩා වෙන්නේ ශාකයේ පිෂ්ඨය විදියට. ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් තමයි හැදෙන්නේ. නමුත් ඒවා ගබඩා වෙන්නේ මොනවා විදියටද? පිෂ්ඨය විදියට. එහෙම නැත්නම් ඉතින් අපිට ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර ගබඩා වෙච්ච තැන් හොයාගෙන ඒවා කනකොට පැණි රහ දැනෙන්න ඕනේ. එහෙම පැණි රහ දැනෙන්නේ නැහැ. හරිද? පැණි රහ දැනෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒවා පිෂ්ඨය විදියට ගබඩා වෙන්නේ. සමහර ඒවයි සුක්‍රෝස් වගේ සීනි විදියටත් ගබඩා වෙනවා. නමුත් බොහෝ ශාකවල ගබඩා වෙන්නේ පිෂ්ඨය විදියට. එහෙනම් ඔන්න දැන් ඔන්න ඔතන පොඩ්ඩක් අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. ආයිත්තර දරුවා මේ ඇඩ්මිට් වෙන්න හදනවා. අද ඉතින් මම ගන්නෙ නෑ 6 වසර කියලානේ දාලා තියෙන්නේ. මම දන්නේ නෑ නම. ප්‍රභා සංශ්ලේෂණයේදී හොඳට අහගන්න. මේ ටිකක් අමාරු විදිහේ ඒකයි. ගොඩක් දේවල් කටපාඩම් කරගන්න තියෙන පොතේ තියෙනවට වඩා. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔන්න ග්ලූකෝස් හැදෙනවා. හැබැයි ඒ ග්ලූකෝස් පත්‍රවලදී මෙන්න මේ ටික හොඳට අහගෙන ඉන්න. ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් හැදෙනවා. ඒ හැදෙන ග්ලූකෝස් පත්‍රවලදී తాවකාලිකව පිෂ්ඨය බවට පත් වෙනවා. తాවකාලිකව. දැන් ඔන්න ඕගොල්ලෝ මෙන්න මේකම ගමු මේ කොලේට අවුව වැටෙනවා. හරි. අවුව වැටෙනකොට ඔන්න ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. දැන් මොනවද හැදෙන්නේ පත්‍රේ? ප්‍රභා සංශ්ලේෂණය වෙනකොට මොනවද හැදෙන්නේ? ග්ලූකෝස් හැදෙනවා. හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉන්න එකපාරෙන් අල්ලගන්න. ග්ලූකෝස් හැදෙනවා. මේ ග්ලූකෝස් ටික වෙලාවකින් පිෂ්ඨය බවට පත් වෙනවා. මොකද ග්ලූකෝස් අණු ගොඩාක් එකට දැන් ඕගොල්ලෝ හිතයි ග්ලූකෝස් උයි පිෂ්ඨය අතර මොකද්ද තියෙන සම්බන්ධය කියලා. ඒක ඒව දන්නේ නැති වුණාම නේ ඕගොල්ලෝට ප්‍රශ්නේනේ. ග්ලූකෝස් අණු දහස් ගාණක් එකට එක්කහුණාම තමයි අපි ඒකට කියන්නේ පිෂ්ඨය කියලා. ග්ලූකෝස් අණු රාශියක් ඒක නිකන් හිතන්නකෝ මේව බල්ලෙක්ගේ දන්වැලක් මතක් කරගන්නකෝ. බල්ලෝ බඳින්න ගන්න දන්වැලක්. ඒ දන්වැලක තියෙනෝනේ පුරුක්. දැකලා තියෙනෝනේ නේ. බල්ලෙක් බඳින දන්වැලක පුරුක් තියෙනවා.
ඔය එක පුරුකක් කියලා හිතා ගන්නකො එක ග්ලූකෝස් අණුවක්. ඒතකොට දන් වෙලා හැදිලා තියෙන්නේ කොහමද? පුරු ගොඩක් එකතු වෙලා අන්න ඒතකොට දන් වල කියලා හිතා ගන්නකො පිෂ්ඨය. පිෂ්ඨය කියන්නේ දන් වල කියලා හිතා ගන්නකො එක පුරුකක් කියලා හිතා ගන්නකො ග්ලූකෝස්. අන්න එහෙමයි පිෂ්ඨය හැදෙන්නේ. ග්ලූකෝස් අණු ගොඩාක් එකට එක්කහුව වෙලා මෙහෙම රේඛීයව එතකොට පිෂ්ඨය හැදෙනවා. හරිද? එතකොට පිෂ්ඨය මේ දැන් උන්න පත්‍රයේ ග්ලූකෝස් හැදුනා ඒක తాවකාලිකව පිෂ්ඨය බවට පත් වෙනවා. නැත්තම් අපි ගහක කොලයක් කනකොට මොන රහ වෙන්න ඕනේ? පැනිරහ පැණි රහ වෙන්නේ. එහෙම වෙන්නේ නෑනේ නේ. එහෙම වෙන්නේ නැත්නම් මේක පිෂ්ඨය බවට පත් වෙනවා. පිෂ්ඨය බවට පත් වෙලා ආපහු උන්න අහගන්න ආපහු ඒ පිෂ්ඨය සුක්‍රෝස් බවට පත් වෙනවා. ඉස්සෙල්ලා ග්ලූකෝස් හැදුනා. ඒක පිෂ්ඨය වුණා. ඊට පස්සේ ආපහු පත්‍රයේදී සුක්‍රෝස් බවට පත් වෙනවා. වැඩේ අවුල් නේ ටිකක් පාඩම් කරගන්න ඒවා ගොඩක් තියෙනවා. ඔන්න දැන් මම මේක එක ලියන්නම් පොඩ්ඩක් මම මේ ටික මකනවා දැන් මේ ටික මම මේ තවදුරටත් තියාගෙන ඉන්න එක වැඩක් නැහැ. ඔයගොල්ලෝ මේ ටික ලියාගත්තානේ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදුනේ මොනවයි පත්‍රවල? පත්‍රවල නිපදුනේ මොනවයි? ග්ලූකෝස් ග්ලූකෝස්. ඊට පස්සේ ඒවා පත්‍රවලදී මොන බවට පත් උනේ? පිෂ්ඨ පිෂ්ඨය බවට පත් වුණා. ආයිත් පත්‍රවලදී ඒවා පත් වුණා සුක්‍රෝස් සුක්‍රෝස් බවට. සුක්‍රෝස් නම් ඕගොල්ලෝ කාලා තියෙනවා. කොහෙදද කාලා තියෙන්නේ? සුක්‍රෝස් කාලා තියෙන්නේ කොහෙදද ඕගොල්ලෝ? හැමදාම කන සුක්‍රෝස්. හැමදාම කනවා නම් ඉතින් කොහෙද යකන්නේ? බද්ද හැමදාම කනවා නම් ඕගොල්ලෝ කන්නේ ගෙදරදී වෙන්න එපානේ. මම ඒකයි කිව්වේ. හැමදාම කනවා නම් ගෙදරදී එපයි කන්න. එහෙනම් මේ සුක්‍රෝස් විදිහට කන්නේ මොනවයි ඔයගොල්ලෝ ගෙදරදී? බද්ද සර් නෑ නෑ බත් වල තියෙන පිෂ්ඨය. බත් කියන්නේ පිෂ්ඨයනේ. පිෂ්ඨ බහුල ආහාර වල. ඔව්. අපි ගෙදරදී හැමදාම කන සීනි කියන්නේ සුක්‍රෝස් වලට. සීනි කියන්නේ සුක්‍රෝස්. ඔයගොල්ලෝ සීනි බෝතලේ හැමදාම කනවා කියන්නේ අපි අනිවාර්යෙන් තේ වලට දාලා මොනවා හරි හදනකොටනේ සීනි කනවනේ නේ. ඒතර සීනි කියන්නේ මතක තියාගන්න සුක්‍රෝස්. හරිද? පැණි රහයි. සීනි හැදෙන්නේ කොහමද? දන්නවද? සීනි හැදෙන්නේ කොහමද? උක් වලින් මං කියලා දෙන්න. අර නේ විශේෂ මේ කළා. නම ඔයගොල්ලෝ කියන්නේ ග්ලූකෝස් කියන්නේ ගංගලක පුරුකක් කියලා. ඒ වගේම ගොඩාක් එකට එක්ක වුණාම අපි කියන්නේ මොනවද කියලා? පිෂ්ඨය කියලා. විශේෂ ආයි පිෂ්ඨය සුක්‍රෝස් බවට පත් වෙනවා කියවනේ. සුක්‍රෝස් කියන්නේ පුතේ ග්ලූකෝස් දෙන්නේ එකට එක්ක වුණා. හරිද? ග්ලූකෝස්යි තව જાතියක් තියෙනවා ෆ්‍රුක්ටෝස් කියලා. දැනට මතක තියාගන්නකො ග්ලූකෝස් දෙන්නේ කියලා. ඒ කියන්නේ මේ වගේම දෙන්නේ කියලා හිතා ගන්නකො. ඔන්න සුක්‍රෝස්. මේ වගේම ගොඩක් එකට එක්ක වුණාම පිෂ්ඨය. දැන් ඔන්න ඉස්සෙල්ලාම ග්ලූකෝස් හැදුනා. පත්‍රවල ප්‍රභා සංශ්ලේෂණේ. ඒවා පිෂ්ඨය බවට පත් වුණා. ආපහු ඒවා සුක්‍රෝස් බවට පත් වුණා. මේ සුක්‍රෝස් මෙන්න මෙතන මේ මොන කියන එක බලන්න. ෆ්ලෝයම පටකය හරහා ගමන් කරයි. ඔන්න ඊළඟට වෙන වැඩේ. මේ හැදෙන සුක්‍රෝස් ඊළඟට ෆ්ලෝයම පටකය හරහා ගමන් කරනවා. ෆ්ලෝයම් පටකය හරහා ගමන් කරන්නේ මොනවයි? අපි ඉගෙනගෙන තියෙනවනේ. ෆ්ලෝයම් පටකය හරහා ගමන් කරන්නේ ශාකයේ නිපදවන ආහාර. එහෙනම් ශාකයේ නිපදවන ආහාර ග්ලූකෝස් නමුත් ඒවා ගමන් කරන්නේ සුක්‍රෝස් විදියට. පිෂ්ඨයේ විදියට ගමන් කරන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝගෙන් අහන්න පුළුවන් ඇයි පිෂ්ඨයේ විදියට ගමන් කරන්නේ නැත්තේ කියලා. මේවා ගමන් කරන්න නම් ජලයේ දිය වෙන්න ඕන. පිෂ්ඨයේ ජලයේ දිය වෙනවද? ගෙදරදි කරලා බලන්න පාන් පිටි ටිකක් අරගෙන වතුර දිය කරා. දිය වෙනවද?
සීනි ජලයේ දිය වෙනවද? ඔව්. ඈ සීනි ටික වතුර දාලා දිය කරන්න. ඒ දන්නේ ඒවටත් උත්තර දෙන්නේ නැහැ. සීනි ජලයේ දිය වෙනවද? ඔව්. සීනි ජලයේ දිය වෙනවා. මේක ජලයේ දිය වෙනවද? පිෂ්ඨය. පාන් පිටි ටිකක් ජලයේ දිය කරන්න. දිය වෙනවද? නෑ. දිය වෙනවා වගේ පෙනෙයි. නමුත් දවසක් විතර දිවා ඔක්කොම ටික පතුලේ දැම්පත් වෙනවා. දිය වෙන්නේ නැහැ. හරිද? දිය වෙන්නේ නැහැ. ඒක නිසා තමයි පිෂ්ඨය සුක්‍රෝස් බවට පත් වෙලා ගමන් කරන්නේ. නැත්නම් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. කෙලින්ම පිෂ්ඨයට පුළුවන් වුණානේ ගමන් කරන්න. එහෙම ගමන් කරන්නේ නැහැ. අපිට හිතන කෙලින්ම ග්ලූකෝස් වලට එහෙම වෙන්නේත් නැහැ. ඉස්සෙල්ලා ග්ලූකෝස් පිෂ්ඨය වෙනවා. අපිට නිකන් පාඩම් කරන්න අමාරු කරවල වගේ නේ. මේක නිකන් අර ඔක්කොම පාඩම් කරගන්න එපා. හරිද? නැත්තම් කෙලින්ම ග්ලූකෝස් හදුනා ග්ලූකෝස් වලටම ගියා නම් හරි නේද කියලා අපිට හිතෙනවා. එහෙම වෙන්නේ නැහැ. පත්‍රවලදී ග්ලූකෝස් පිෂ්ඨය බවට පත් වෙන පිෂ්ඨය ආපහු සුක්‍රෝස් බවට පත් වෙන ඒ සුක්‍රෝස් ෆ්ලෝයම පටකේ හරහා ගමන් කරනවා. ගමන් කළා ශාකයේ විවිධ තැන්වලට ගිහිල්ලා ශාකයේ විවිධ තැන්වලදී කොටසක් ග්ලූකෝස් බවට පත් වෙලා කොටසක් ග්ලූකෝස් බවට පත් වෙලා ශ්වසනය කරනවා. ශ්වසනයෙන් ශක්තිය නිපදවනවා. පත්ති ශක්තිය නිපදවයි. ශ්වසනය දන්නවනේ නේ? ශ්වසනය කියන ක්‍රියාවලිය අපි ඉගෙන ගන්නනේ මීට කලින් අතවසෙන්දී ග්ලූකෝසුයි ඔක්සිජනුයි එකතු වෙලා ශක්තිය නිපදවීම. මෙන්න මේ යන සුක්‍රෝස් විවිධ කොටස් වලදී විවිධ තැන්වලදී ඒ සුක්‍රෝස් වලින් කොටසක් මම මෙතන ලියන්න සුක්‍රෝස් වලින් කොටසක් කියලා. සුක්‍රෝස් වලින් කොටසක් ග්ලූකෝස් බවට පත් වී ශක්තිය නිපදවනවා. ඉතිරි කොටස පිෂ්ඨය බවට පත් වෙලා ගබඩා වෙනවා. අන්න ඒව තමයි අපි ගන්නෙ ආහාර විදියට. ඔන්න වෙන දේ පත්‍රවල නිපද වෙන ග්ලූකෝස් වලට වෙන දේ තමයි මම මේ ලිව්වේ. දැන් බලන්න ආපහුම එකපාරක් කියන්නම්. වැඩේ අමාරුයි හොඳේ. ඔය ඔක්කොම කටපාඩම් කරලා තියාගන්න වෙනවා. පත්‍රවල නිපද වෙන ග්ලූකෝස් පත්‍රවලදීම පිෂ්ඨය බවට පත් වෙනවා. මේකට අපි කියන්නේ తాවකාලිකව. తాවකාලිකව පත්‍රවලදී පිෂ්ඨය බවට පත් වෙනවා. ආපහු පත්‍රවලදී සුක්‍රෝස් බවට පත් වෙනවා. ඒ සුක්‍රෝස් ෆ්ලෝයම පටකේ හරහා ගමන් කරනවා. ගමන් කළා ඒ වයින් කොටසක් නැවත ග්ලූකෝස් බවට පත් වෙලා, ඒ කියන්නේ වෙන තැනකදී. ඒ වයින් කොටසක් නැවත ග්ලූකෝස් බවට පත් වෙලා ශක්තිය නිපදවනවා. ඉතිරි කොටස පිෂ්ඨය බවට පත් වෙලා, ඒ කියන්නේ වැඩි ටික. ගාට ඕනේ නැති ටික, වැඩි ටික. අර අපිත් එහෙමනේ, අපි වැඩිපුර කෑවම මහත් වෙන්නේ. අපි වැඩිපුර කෑවම අපි මහත් වෙනවා. මහත් වෙන්නේ මොකද? අර අපි වගේම ගසුත් ඒ වැඩේම තමයි කරන්නේ. අපි මේ මහත් වෙන හේතුවම තමයි ගස්වල මේක. හරිද? අපි මහත් වෙන්නේ මොකද? අපි කන කෑම වලින් කොටස අපි ගබඩා කරගන්නවා. පස්සේ ප්‍රයෝජනෙට ගන්න. මේ ගහත් ඒක නැතුව අපිට දෙන්න නෙමෙයි මේ ගහ ගබඩා කරගන්නේ. ඒ ගහ පසු ප්‍රයෝජනීය සඳහා කියන්න බෑනේ නියගයක් ඇවිල්ලා මොනවා හරි හේතුවක් කියලා ගහට ආහාර නිපදවා ගන්න බැරි වුණා. එතකොට පුළුවන් මෙන්න මේ ගබඩා වෙච්ච ඒවා ප්‍රයෝජනෙට ගන්න. අන්න ඒකට තමයි මෙයා මේව ගබඩා කරගන්නේ. අපි කරන්නේ ඒවා කනවා. අපි ඒවා ආහාරයට ගන්න. ආහාරයට අරගෙන අපි ජීවත් වෙනවා. අපි යැපෙනවා. ඒවයින් යැපෙන ඔන්න ක්‍රියාවලිය. ශාකවල නිපදවන ග්ලූකෝස් වලට සිද්ධ වෙන දේ. මම මේ ලිව්වේ. ඔකේ පොඩ්ඩක් සටහනක් දාගන්නනේ. නැත්නම් ඔක අමතක වෙන ඕගොල්ලන්ට. උතනම යටින් ලියා ගන්න ශාකවල නිපදවන ග්ලූකෝස් වලට සිදුවන දේ. හරිද? ඉස්සෙල්ලාම පත්‍රවල ග්ලූකෝස් හැදෙනවා. ඒවා తాවකාලිකව පිෂ්ඨය බවට පත් වෙනවා. ඊට පස්සේ නැවත සුක්‍රෝස් බවට පත් වෙනවා. ෆ්ලෝයම පටකේ හරහා ගමන් කරනවා. ඒ සුක්‍රෝස් වලින් කොටසක් ග්ලූකෝස් බවට පත් වෙලා ශක්තිය නිපදවන්න ගන්න ශ්වසනයේ ඉතිරි කොටස පිෂ්ඨය බවට පත් වෙලා ගබඩා වෙනවා. ඔක ලියා ගන්න. ඔකටත් කියලා හොඳයි. හරිද? උතන යටින් ලියා ගන්න. ශාකයේ නිපදවන ශාකයේ පත්‍රවල නිපදවන ග්ලූකෝස් වලට සිදුවන දේ කියලා ඔක ලියා ගන්න. ප්‍රශ්නයක් විදියට ලියා ගන්න ඊළඟට අංක 1 දාලා
ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක හොඳින් ලබා ගැනීම සඳහා ශාක දරණ අනුවර්තන වෙන වෙනම ලියන්න. ශාක දරණ අනුවර්තන වෙන වෙනම ලියන්න. අනුවර්තන කියන්නේ හැඩ ගැසීම්. වෙන වෙනම ලියන්න. හරි මට පොඩ්ඩක් ආපහු කියන්න පුතේ පළවෙනි කාබන් ඩයොක්සයිඩ් ගන්න තියෙන අනුවර්තන මොනවයි? ඉක්මනට කියාගෙන යන්න. කාබන් ඩයොක්සයිඩ් ගන්න තියෙන අනුවර්තන හැඩ ගැසීම් මොනවයි? සර් මොකක්ද ප්‍රශ්නේ? කාබන් ඩයොක්සයිඩ් ගන්න තියෙන අනුවර්තන මොනවද? ඉක්මනට කියාගෙන යන්න. කාබන් ඩයොක්සයිඩ් ගන්න තියෙන අනුවර්තන මොනවද? ශාක පත්‍රයට ඉතා තීවීම. නෑ කාබන් ඩයොක්සයිඩ් ගන්න තියෙන අනුවර්තනය තමයි පූටිකා සිදුරු. පත්‍රයේ පූටිකා සිදුරු හොඳින් පිහිටා තිබීම. ඇයි පූටිකා සිදුරු වලින් විසරණය වෙලානේ කාබන් ඩයොක්සයිඩ් ගන්න. ජලය ගන්න තියෙන අනුවර්තන මුල්වල මූලකේශ තිබීම, ඊළඟට සෛලම පටකය හරහා ජලය ඉහළට ඇදීම, අනිත් එක තමයි පත්‍රය පුරා නාරටි විහිදී තිබීම. මොකද ඒ වයින් තමයි සෛල වලට ජලය බෙදා හරින්නේ. පත්‍රය පුරා නාරටි විහිදී තිබීම. ඊළඟට හරිතප්‍රද ගන්න තියෙන හැඩ ගැසීම පත්‍රයේ හරිතප්‍රද හොඳින් පිහිටා තිබීම. ඒ කියන්නේ පත්‍රය පුරාම හරිතප්‍රද පිහිටා තිබීම. ආලෝකය ගන්න තියෙන අනුවර්තන මොනවයි? පත්‍ර තුනී වීම, පත්‍ර පළල් වීම, පත්‍ර තුනී වීම නෙවෙයි පත්‍ර හරි තුනී වීම ඝනකම අඩු වීම කියලා කියන්නේ. තුනී වීමට වඩා හොඳයි. නැත්නම් සිහින් වීම කියලා හිතන්නත් පුළුවන්. ඝනකම අඩු වීම, ඊළඟ පත්‍ර පළල් වීම, ඊළඟ පත්‍රය කඳට සවිවන රටාව වෙනස් වීම. ඔය කියලා දීපු ටික ඒ විදිහට මතක තියාගන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. ඒ ටිකට ඊට තියාගන්න. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව ගන්නා ක්‍රමයත් ඔක්සිජන් වායුව පිට කරන ක්‍රමයත් මුල් වලින් ජලය උරා ගන්නා ක්‍රමයත් වෙන වෙනම ලියන්න. කියන්න බලන්න මතක නැහැ කාබන් ඩයොක්සයිඩ් ගන්න ක්‍රමේ. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් පත්‍ර වලින් ගත්ත ක්‍රමේ. ජලය ගත්ත ක්‍රමේ. ඔක්සිජන් පිට කරපු ක්‍රමේ. කියන්න බලන්න. කාබන් ඩයොක්සයිඩ් ගත්ත ක්‍රමය මතක නැහැ නේ. ඒක නම් මේවා මතක හිටින්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් ගත්ත ක්‍රමේ නම් මොකද්ද? විසරණය. ජලය ගත්ත ක්‍රමේ නම තමයි ආශ්‍රුතිය. ඔක්සිජන් පිට කරන ක්‍රමයක් විසරණය. විසරණය, ආශ්‍රුතිය, විසරණය. හරිද? කාබන් ඩයොක්සයිඩ් ගන්න ක්‍රමයට කියන්නේ විසරණය කියලා.
ජලය මුල් වලින් ජලය උරා ගන්නා ක්‍රමයට කියන්නේ ආශ්‍රුතිය කියලා. ග්ලූකෝස් වායුව පිට කරන ක්‍රමයට කියන්නේ විසරණය කියලා. හරිද? එකත් මතක තියාගන්න. විසරණය. ඊළඟ ප්‍රශ්න ලියා ගන්න. ශාකයක ප්‍රභා සංශ්ලේෂී අවයවය ලියන්න. ශාකයක ප්‍රභා සංශ්ලේෂී අවයවය ලියන්න. ශාකයක ප්‍රභා සංශ්ලේෂී අවයවය ලියන්න. මොකද්ද ශාකයක ප්‍රභා සංශ්ලේෂී අවයවය? ශාකයක ප්‍රභා සංශ්ලේෂී අවයවය පාත්‍ර. පත්‍රය. ශාකයක ප්‍රභා සංශ්ලේෂී අවයවය පත්‍රය. හරිද? ඒක මතක තියාගන්න. ඔය විභාගෙදී අහන්නේ ඔය විදියටමයි. පේපර් කරනකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. ගොඩක් පේපර් වල ඔය විදියටම තමයි මම දීපු විදියටම තමයි බොහෝ වෙලාවට අහලා තියෙන්නේ. ඒතර සමහර දරුවෝ ඉන්න ප්‍රශ්නේ තේරුම් ගන්නත් බෑ. හරිද? මොකද අපි ওই පොතේ තියෙන එක විතරක් අපි කතා කරලා ගියොත් මේවා ටිකක් අමාරුයි. ඒක මතක තියාගන්න. හරිද? මේ මම ඔයගොල්ලන්ට හැමතිස්සෙම උගන්වන්නේ ආයිත් සාමාන්‍ය පෙළට ඒකක් අරන් දෙන්න බලාපොරොත්තු වෙන්න. හරිද? මේ කාලේ ඉඳලා මේ විදියට ගියොත් ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යෙන් ඒකක් කියන්නේ කීයද කියලා දන්නවනේ නේ. ලකුණු 75ට එහා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මම කොච්චර ඉගෙනුවත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ ගෙදරදී අර මේ පන්තියට ඇවිල්ලා මේ වෙලාවේ පොඩ්ඩක් අහගෙන ඉඳලා ගෙදරදී වැඩ නොකර හිටියොත් නම් මම කියන දේවල් වෙන්නේ නැහැ. හොඳේ. ඒක මතක තියාගන්න. දැන් මම ඒකක් අරන් දෙනවයි කියලා මගේ පන්තියට ඇවිල්ලා හරි සර් ඒකක් අරන් දෙනවා. අවුලක් නැහැ කියලා ගෙදරට වෙලා හිටියොත් ඒකක් තියා මොකක්වත් අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඕගොල්ලොන්ගේ දැනුමෙන් ඕගොල්ලොන්ගේ උත්සාහයෙන් තමයි මේ මට්ටමට යන්න පුළුවන්. හැබැයි අවශ්‍ය දැනුම ඔක්කොම ටික දෙනවා. ඒක මතක තියාගන්න. ඕගොල්ලොන්ට වෙන්න ඕනේ ඒකනේ. උත්සාහය තිබුණට වැඩක් නැහැ නේ දැනුම ලැබිලා නැත්තම්. දැනුම ලැබුණට වැඩක් නැහැ උත්සාහය නැත්තම්. ඒ දෙකම තිබුණොත් විතරයි හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. මම ඒකයි ඕගොල්ලොන්ට කිව්වේ මේ අර පටන් ගන්නකොටත් කිව්වේ පන්තිය ඕගොල්ලොන්ට බය වෙන්න දෙයක් නැහැ විද්‍යාව ගැන. ඒ 8 වසරට අදාළ ඔක්කොම විෂය කරුණු ටික මම උගන්වනවා. හරිද? ඒ පොතේ තියෙන නොතිබෙන පේපර් වල තියෙන නොතිබෙන ඔක්කොම ටික ඒ ටික උගන්වනවා. එතකොට ඕගොල්ලන්ට ආයිත් 8 වසර ගැන ආපහු බය වෙන්න දෙයක් නැහැ. ඊළාට තව දෙයක් තමයි 8 වසර ඉගෙන ගත්ත දේවල් 8 වසරින් අමතක කරන්න නම් එපා. ගොඩක් අයගේ තියෙන ලොකු වැරද්දක් ඒක. 8 වසර ඉගෙන ගත්ත දේ 8 වසරින් අමතක කරනවා. ආයිත් 9 වසරට යනකොට මුලින් ඉඳලා දැනගෙන යන්න ඕනේ. එහෙම බෑ. මේවා නැතුව 9 වසරේදී අපිට ඉගෙන ගන්න බෑ. මේ ටික තියෙන්න ඕන. මේ ටිකත් එක්ක තමයි අපි 9 වසරට යන්නේ. හරිද? ඒ විදිහට මතක තියාගන්න. එතකොට මේ විසරණය ආශ්‍රිතය දැන් අපි මේ ඉගෙන ගන්න කොටස් ආපහු අපිට ඕන වෙනවා. විසරණය කියන්නේ මොකක්ද කියන එක මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. මොකද්ද විසරණය කියලා කිව්වේ? අංශු වැඩි තැන ඉඳලා අංශු අඩු තැනට අංශු ගමන් කිරීම. අංශු වැඩි තැන ඉඳලා අඩු තැනට. ඒක යන්නේ වැඩි තැන ඉඳලා අඩු තැනට. දැන් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලේ වැඩි. පත්‍රවල අඩුයි. එතකොට අංශු ගමන් කරනවා. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණය වුණාට පස්සේ පත්‍රවල ඔක්සිජන් වැඩි. වායු ගෝලේ අඩුයි. එතකොට පත්‍රවල ඉඳලා වායු ගෝලයට ගමන් කරනවා. අන්න ඒ විදිහට සිද්ධ වෙන්නේ. හරි අංශු වැඩි තැන ඉඳලා අංශු අඩු තැනට. අංශු ගමන් කරනකොට තමයි කියන්නේ විසරණය කියන්නේ. අපි ඒක කතා කරන මේ පාඩමේ. හරි අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී මෙන්න මේ පිෂ්ඨය නිපද වෙන බව අපිට පෙන්වන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දාන ග්ලූකෝස් හැදුනට ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් හැදුනට ඒක මොන බවටපත් වෙන්නේ? පත්‍ර තුලදී පිෂ්ඨය බවට. පිෂ්ඨය බවටපත් වෙනවා. එතකොට අපිට ප්‍රභා සංශ්ලේෂණේ උනාද නැද්ද කියලා හොයාගන්න වෙන්නේ පිෂ්ඨය තියද කියලා හොයලා බලලා. ග්ලූකෝස් තියද කියලා නෙමෙයි. මොකද ග්ලූකෝස් ටික වෙලාවකින් පිෂ්ඨය බවට පත් වෙනවා. කියලා తాවකාලිකව පත්‍රය තුලදී පිෂ්ඨය බවට පත් වෙනවා.
එහෙනම් ග්ලූකෝස් ප්‍රභා සංශ්ලේෂණය වුණාද කියලා හොයලා බලන්නේ පිෂ්ඨයේ තියෙන කියලා පරීක්ෂා කරනවා. අපි ඒකට කියන්නේ පිෂ්ඨ පරීක්ෂාව කියලා. ඒතර පත්‍රයක් අරගෙන පිෂ්ඨ පරීක්ෂාව කරාම අපිට හොයා ගන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය වුණාද නැද්ද කියලා. අපි ඒක කරනවා දැන් ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිට වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිට වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. හරිද? ඒකට අපිට ඇටෝමක් හදා ගන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිටවන බව. ඒතර ඒකෙත් අපිට කරලා පෙන්වන්න පුළුවන්. අපි බලමු මේ දෙක කොහොමද කියලා. එතනින් පස්සේ ප්‍රභා සංශ්ලේෂණය කියන කොටස ඉවරයි. දැන් මට කියන්න ඕගොල්ලෝ දැන් මේ ඉගෙන ගත්ත ටිකෙන් ප්‍රභා සංශ්ලේෂණයෙන් අපිට තියෙන වැදගත්කම් ප්‍රයෝජන මොනවද? ප්‍රභා සංශ්ලේෂණයේ සාකවලට සතුන්ට මේ ලෝකයට තියෙන ප්‍රයෝජන මොනවද? කියන්න බලන්න. ඔක්සිජන් ලැබෙනවා. ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලැබෙනවා. තව ආහාර පාන. ජීවීන්ට අවශ්‍ය, ඒ කියන්නේ සතුන්ට විෂම පෝෂීන්ට අවශ්‍ය ආහාර. එහෙම කියමුකෝ. විෂම පෝෂීන් කියන්නේ අපි වගේ කට්ටියනේ අපිට ආහාර නිපදවා ගන්න බෑනේ සත්තු. සියලුම සත්තු. ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර ලැබෙනවා. තව මොනවද? ඒ මම ඕගොල්ලන්ට කිව්වේ අර ඉස්සෙල්ලා කාබන් ඩයොක්සයිඩ් උයි ඔක්සිජන් උයි මොකක්ද මතක් කරන්න බලන්න. පත්‍රවලට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීම. ඔය ඒක මම කිව්වේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් මට්ටමයි ඔක්සිජන් මට්ටමයි නියතව තබා ගැනීම. නැත්නම් ඒ දෙකේ සමතුලිතතාවනේ. කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් වල සමතුලිතතාව පවත්වාගෙන යන්නේ කවුද? ප්‍රභා සංශ්ලේෂණ. නැත්නම් වෙන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් ප්‍රශ්නයක්. ඔක්සිජන් වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඔක්සිජන් වැඩි වෙන්න නම් සත්තු මැරෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. එන්න සත්තු වැඩි වෙන ඕනේ, මිනිස්සු වැඩි වෙන ඕනේ. ඒක නිසා කාබන් ඩයොක්සයිඩ් තමයි වැඩි වෙන්නේ වැඩි වුණොත්. ගස් ටික නැති වෙනකොට. ඒතර කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් ගෝලීය උණුසුම. ඔකට අහලා තියෙනවනේ ඒකනේ. ගෝලීය උණුසුම කියන්නේ මොකක්ද කියලා? කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙච්ච ගමන් පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ ජීවත් වෙන්න බැරි වෙනවා. දැන් අද වෙන්නේ ඒක ටික වෙන්නේ ඒක. හරිද? දැන් ඔය මේ දවස්වල වැහි වහිනවා. ඒකත් මේ අසාමාන්‍ය සිද්ධියක්. සාමාන්‍ය ලංකාවේ වර්ෂාපතන රටා ගත්තම මේ අවුරුද්දේ වර්ෂාපතන රටාව වෙනස් වෙනවා. හරිද? මේ අවුරුද්දේ වර්ෂාපතන රටාව වෙනස් වෙලා. ඔයගොල්ලන්ට තේරෙනවා වහින් නැති කාලක් තියෙනවා. දැන් මේ අවුරුද්දම දිගටම වැස්සා. වර්ෂාපතනේ ලංකාවේ වහින් නැති ප්‍රදේශවලට සමහර කාලවල වැස්සා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඔය මේ වර්ෂාපතන රටා වහින වැඩිපුර වහින එක හොඳත් නෑ. වැඩිපුර පායන එකත් හොඳ නෑ. යම් රටාවක් තියෙනවා ඒ රටාවට යන්න ඕන. ඊට පස්සේ කාලෙකදී මේවයි බලපෑමුත් එයි අපිට. හරිද? එහෙම වෙන්න පුළුවන්. හරි. ඊළඟට දැන් මේ ප්‍රභා සංශ්ලේෂණ නිසා තව තියෙන වාසි මොනවද? දැන් ඔයගොල්ලෝ කිව්වනේ මෙන්න මේවා. සත්තුන්ට අවශ්‍ය ආහාර ලැබෙන. ඊට පස්සේ සත්තුන්ට අවශ්‍ය ඔක්සිජන් නිපදවන ක්‍රමය. මතක තියාගන්න. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් අඩු කරන ක්‍රමයනේ. කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් මට්ටම සමතුලිත කරන ප්‍රමාණය. මේ ක්‍රමය. ඊළඟට පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම. හරිද? ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම් ලියන්න කියලා. නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රයෝජන ලියන්න. ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රයෝජන ලියන්න. හරි. ඊළඟට දැන් මම අදට උතරින් මේ පාඩම අවසන් කරනවා.